හරි අපිට කරන්න තියෙන්නේ එදා අපි කරපු ප්‍රැක්ටිකල්ස් ටිකෙන් පස්සේ ටික නේ IoT වල මම හිතන හැමෝටම මේ ස්ක්‍රීන් ෂෙයා එක පේනවා ඇති කියලා මම කියන එකත් ඇහෙන්න ඕනේ. හරි ඒත් එකම අර එදා වගේ Cam 2 කියන එකකින් උගලට බලන්න පුළුවන් කරන ප්‍රැක්ටිකල්ස් ටික කොහොමද කනෙක්ෂන්ස් ටික යන්නේ කියන එක. හරි පස්සේ ඒක අපි කරන වෙලාවට බලමු. එතකොට දැන් අපි ඉගෙන ගත්තේ බැලුවොත් එහෙම මේකේ මේ උඩ ටික අපිට එදා කතා ගන්න බැරි වුණා මේ බෝඩ් ගැන වෙනම විස්තර තියෙනවා. මයික්‍රෝ කන්ට්‍රෝලර් බේස් බෝඩ්ස් ගැන අපි ඉගෙන ගන්නේ. නේද? අපි ඉගෙන ගත්තා මයික්‍රෝ ප්‍රොසෙසර් බේස් බෝඩ්ස් තියෙනවා. ඒත් එක මයික්‍රෝ කන්ට්‍රෝලර් බේස් බෝඩ්ස් තියෙනවා කියලා. හරි. මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් කියන්නේ ශුද්‍ර පාලකයක්. ඒත් එකම මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් කියලා කියන්නේ ශුද්‍ර සකසනයක්. හරි. ඔයගොල්ලෝ මතක තියාගන්න ලේසින් වැඩේ අපි කම්පියුටර් එකක සාමාන්‍යයෙන් තියෙනවා කියලා ගන්නේ ප්‍රොසෙසර් එකක් නේ. ඒතර ඒක ශුද්‍ර සකසනයක්. කම්පියුටර් එකේ මදර්බෝඩ් එකේ RAM එක, hard drive එක, ROM එක මේ ටික වෙන වෙනමනේ කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට අර මේ ප්‍රොසෙසර් එක ඇතුලේ ඔය කියන දේවල් නැහැ. හරි මයික්‍රෝ ප්‍රොසෙසර් එක ඇතුලේ. හැබැයි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් ඇතුලේ මදර්බෝඩ් එකක් වෙනම නැහැ. ඒ ටික සෙට් කරන්න මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ඇතුලේම තමයි RAM එකයි, ROM එකයි, input output devices connect වෙන ports මේ හැමදේම තියෙන්නේ clock එක කියලා අපි කියන්නේ system clock එක. මේ හැමදේම තියෙන්නේ control එක ඇතුළෙමයි. අපි ඒව ගැන මම හිතන්නේ කලින් කතා කරා micro controller base boards ගැන නේ. අපි කලින් විස්තර කතා කරා. හරි. එතකොට දැන් ඕගොල්ලෝ මේ screen එකේ පේනවා ඇති ටිකක්. ඒකේ තියෙනවා micro controller based කියලා micro bit. හරි දැන් අපි ඔය 8 වසර 9 වසර වගේ ළමයිට දැන් ඉස්කෝලේ වල උගන්වන්න තියෙන අනිවාර්ය විෂයක්. හරි. විභාග නැති අනිවාර්ය විෂයක් විදිහට IT තියෙනවනේ දැන් සතියකට එක සැරයක් ඔය 6 වසරේ ඉඳන්ම තියෙනවා දැන්. ඒතර ඒ ළමයිට උගන්වන්න තියෙනවා micro bit කියන බෝඩ් එක. ඒක නිකන් Arduino වගේ. හැබැයි එච්චරම ඇඩ්වාන්ස් නෑ. Arduino වලින් කරන්න පුළුවන් ඔක්කොම වැඩ කරන්න බෑ micro bit වලින්. හැබැයි යම් තාක් දුරකට ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමින් පැත්ත ප්‍රැක්ටිකල් පැත්තෙන් උගන්වන්න micro bit වගේ බෝඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක BBC කියන කම්පැනි එකෙන් තමයි කියන්නේ British Broadcasting Corporation කියන්නේ. ඒකෙන් තමයි පොඩි ළමයිට ඉගෙන ගන්න ලේසියෙන් මේ micro bit කියන බෝඩ් එක හදලා තියෙන්නේ. Arduino ගැන අපි ඉගෙන ගත්තානේ. හරි. ඊට පස්සේ දැන් අපි ඔය කැම්පස් වල එහෙම ප්‍රැක්ටිකල් කරනකොට මෙන්න මේක EasyPic බෝඩ් එකත් එක්ක වැඩ කරනවා. ඕන නම් අපිට මේ Arduino බෝඩ් එකේ තියෙන parts ටික අරගෙන ගෙදර ඉඳන් උනත් අපිට මේ වගේ එකක් හදා ගන්න පුළුවන්. හරිද ගෙදර ඉඳන් උනත් මේ වගේ සිස්ටම් එකක් හදාගන්න පුළුවන්. ඒතර Arduino වල boards වර්ග ගොඩක් තියෙනවා කියලා අපි කතා කරානේ. Arduino කියන open source platform එකක්. ඒකේ board ගොඩක් තියෙනවා. Uno, Mega, ඔහොම boards ගොඩක් තියෙනවා. එතකොට මේ ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් එකට ගිහලා වැඩිදුරටත් විස්තර බලන්න පුළුවන් මොනවද අලුතෙන් තියෙන්නේ කියලා. හරි. දැන් මේ තියෙන සමහර board වල Wi-Fi module එහෙම කෙලින්ම ඒකේ ඇතුළෙම තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් එකට එහෙම කනෙක්ට් කරගන්න අපි වෙනම මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒක ඇතුළෙම තියෙන මොඩියුල් එකක් අපිට ප්‍රෝග්‍රෑමින් පැත්තෙන් කෙලින්ම මේක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි දැන් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ Arduino Uno board එක. නේද? හරි. Arduino Uno board එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කෙලින්ම දෙන්න තැනක් නැහැ. සහ මේක Wi-Fi කනෙක්ට් කරන්න බෑ අපිට. හරිද Arduino Uno වල කෙලින්ම direct Wi-Fi connect කරන්න බෑ. ඒක මේකේ තියෙන ප්‍රශ්නයක්. හරිද? ඒතර මේකට solution එකක් විදියට අපිට කරන්න පුළුවන් දේ තමයි මේකට අපිට shield එකක් connect කරන්න පුළුවන්. මේ shield එකක් කියලා කියන්නේ මේකට අපි කියන Ethernet shield එකක් කියලා. මොකද මේකට අපි Ethernet port එක තමයි connect කරන්නේ. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ මේ අනිත් කැමරා එකකින් ඒක දාලා තිබ්බේ. විනාඩියක් දෙන්න මම සෙටප් කරන එක. හරි දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ පේනවන්නේ. හරි මේ තියෙන්නේ මම කියපු අර Ethernet shield කියන එක. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේකට අපිට අර RJ45 කේබල් එකක් මෙන්න මේ වගේ කේබල් එකක් කනෙක්ට් කරන්න පුළුවන්. හරිද?
නිතින් RJ45 කේබල් එක මේක අපිට මෙහෙම කනෙක්ට් කරන්න පුළුවන්. ඒතර මේක අපි ලැප් එකට කනෙක්ට් කරලා තියෙනවා නම් මෙතන හරියට කනෙක්ට් වුණොත් ලයිට් සෙට් එක වැඩ කරන්න පටන් ගන්නවා. සමහරවිට මේ බෝඩ් එක කරලා දැන් නම් ලයිට් දෙකක් වැඩ කරනවා කියලා මට පේන්නේ නැහැ. මේ බෝඩ් එක මේකට අපි කනෙක්ට් කරලා නැහැනේ. හරි මේ ෂීල්ඩ් එක මේකට අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න පුළුවන් නේද කේබල් එක හරහා. හරි. ඒතර මේ ෂීල්ඩ් එක කියලා මේකට අපි කියන්නේ මේක තමයි අපි මේ බෝඩ් එක උඩට සෙට් කරන්නේ. කියන්නේ Arduino Uno බෝඩ් එක උඩට අපි සෙට් කරනවා මෙන්න මේ ඉන්ටර්නෙට් ෂීල්ඩ් එක. හරි. ඒතර මේක මෙහෙම අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකේ පින්ස් ටිකක් තියෙනවා කෙලින්ම තද කරාම අර Arduino Uno බෝඩ් එක උඩට මේක සෙට් වෙනවා. හරි. ඉතින් Arduino බෝඩ් එකේ තියෙන මේ ෆන්ක්ෂනලිටිස් වැඩි කරගන්න අපිට මේ වගේ ෂීල්ඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ලයින් ෆලෝවින් රෝබෝ කෙනෙක් වගේ හදනකොට ඒකට රෝද වලට සෙට් වෙන මෝටර්ස් නේ මේ මෝටර්ස් ටික සෙට් කරන්න මෝටර් ෂීල්ඩ් කියලා වෙනම එකක් තියෙන ඕනේ නම්. හරි. ඒ වගේ මේ බෝඩ් එකේ තියෙන වැඩ කැලි ටික නැත්නම් අපි කියන්නේ ෆන්ක්ෂනලිටිස් කියලා ඒව වැඩි කරගන්න අපිට පුළුවන් මේක උඩට මෙහෙම ෂීල්ඩ් එකක් කනෙක්ට් කරගන්න එක එක විදිහේ ෂීල්ඩ් තියෙනවා. දැන් අපි ඒව ගැනත් මේක ඉස්සරහට බලමු. හරි. මොකද අපි Arduino බෝඩ් එක ගැන කතා කරා. ඊට පස්සේ මේ පළවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට මොකද්ද අපි කරේ? LED බල්බ් එකක් නිවි නිවි පත්තු වෙන විදිහට හැදුවා නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට අපි මෙන්න මේක කරේ නෑ. මේක කරානේ. ආලෝකයේ තීව්‍රතාවය අනුව බල්බ් එකක් on off වෙන්න ප්‍රැක්ටිකල් එකක් කරා. මම මේ ස්ක්‍රීන් ෂෙයාර් එක ගැන තමයි මේ කියන්නේ. හරි. ඊට පස්සේ ඒ ප්‍රැක්ටිකල් එකකට පස්සේ අපි අර ආලෝකය නෙවෙයි මේ උෂ්ණත්වය අනුව ෆෑන් එකක් on off වෙන්න ඕන එකේ මම සර්කිට් ටිකයි නිකන් කෝඩ් එක නිකන් කතා කරා විතරයි. ඒක ප්‍රැක්ටිකලි කරේ නෑ අපි ගාව බඩු නැති නිසා. හරි. ඊට පස්සේ මේ ඊළඟ ප්‍රැක්ටිකල් එක විදියට තිබුණේ දොරක් ඇරියම එලාම් එක වදින්න දොර වැහුවම ආයෙ එලාම් එක ඔෆ් වෙන්න එහෙම එකක්. ඒක අපි කාන්දමක් පාවිච්චි කරලා රීඩ් ස්විච් එකක් භාවිතයෙන් කරා. ඒ ප්‍රැක්ටිකල් ස්ටික් කරා. ඉතින් ඔයගොල්ලෝ බලන්න. හැබැයි රෙකෝඩින් එකේ නම් මේ අර කැමරා එකෙන් එන ෆීඩ් එක තනිකරම සයිඩ් එකේ විතරයි ගිහින් තිබේ. මම ස්ක්‍රීන් ෂෙයාර් එක ඔෆ් කරලා නැති නිසා. හරි. අද එහෙම නැතුව අපි වෙනම කරමු. මේ ගිය සතියේ රෙකෝඩින් එක කවුරු හරි බැලුවා නම් ඒ හරිය zoom කරලා තමයි බලන්න වෙන්නේ ප්‍රැක්ටිකල් එකේ වෙන ටික. මොකද චූටියට පේන්නේ. හරි. මේ ඔක්කොම දැන් ඉවරයි. හරි මේ ටික ඔක්කොම අදාළ උනේ embedded systems development. ඒ කියන්නේ අපි නිහිත පද්ධති සංවර්ධනය කියන එක. හරි. ඊට පස්සේ අපි යනවා introduction to IoT. ඒ කියන්නේ සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාල නැත්නම් පාඩමේ නමට එන්නේ දැන් තමයි. හරිද? Internet of things, introduction to internet of things. ඒතර අපිට තියෙන නිකන් introduction එකක්. ඒ කියන්නේ සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලයට හඳුන්වා දීමක් විතරයි අපේ සිලබස් එකේ අපිට තියෙන්නේ. හරිද? මොකද්ද internet of things කියන්නේ? නැත්නම් සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය කියලා කියන්නේ මොකද්ද කියලා කවුරුහරි අහුවොත්. හරි සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය කියලා කියන්නේ thing කියන්නේ මොකද්ද? දෙයක් නේ. ඒතර දෙයක් කියවම ඕනම දෙයක් වෙන්න පුළුවන්. දැන් මේකේ බලන්න යතුරු තියෙනවා, හෙලිකොප්ටර්, බයිසිකල්, මොබයිල් ෆෝන්, මේ පැල, හරි ටෙලිෆෝන්, එයාර්ප්ලේන්, වොෂින් මැෂින් නේද? කුණු බක්කිය උනත් IoT වලට සම්බන්ධ කරන්න පුළුවන්. කුණු බක්කිය පිරුණම නිකම් මැසේජ් එකක් යනවා කුණු එකතු කරන කට්ටියට එහෙම මේකෙන් කරන්න පුළුවන්. හරි. මොකද මේ ඕනම දෙයක් අන්තර්ජාලයට සම්බන්ධ කරලා පාලනය කරන්න පුළුවන් විදිහට හදන එක. හරි. ඒක තමයි internet of things කියන්නේ. ඒතර එහෙම වුණාම අර ෆිල්ම් වල පෙන්නනා වගේ ඒවා අපිට අන්තර්ජාලය ඔස්සේ හැක් කරලා පාලනය කරන්න පුළුවන් වෙයි. හරි ඉස්සරහට ඇති වෙන්න පුළුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න තමයි ඒවා. හැබැයි මේ things කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ ගන්න වැඩ කරන දේවල්. ඒ කියන්නේ වොෂින් මැෂින් එක, ඔරලෝසුව, නේද කාර් එක, බයිසිකලේ ඔය වගේ දේවල්. ඒතර ඕනම දෙයක්. මේ ඕනම දෙයක් අපිට ඒකේ පරිපතයක් සම්බන්ධ කරලා ඒක නිහිත පද්ධතියක් කරන්න පුළුවන්. දැන් embedded system එකක් කියලා අපි කිව්වේ නිහිත පද්ධතියකට. හරි. ඒතර embedded systems ගැන දැන් අපි ඉගෙනගෙන තියෙන ඒ වගේ අර limited constraints තියෙන. ඒ කියන්නේ සීමිත පහසුකම් තියෙන. හැබැයි ඒවා තුල අපිට අවශ්‍ය දෙයක් කරගන්න එක අරමුණක් වෙනුවෙන් එක දිගටම රන් වෙන ප්‍රෝග්‍රෑම් එකක්. මේ සිස්ටම් එකක් තමයි embedded system එකක් කියලා කියන්නේ. හරි. ඒතර ඒක තියෙන්නේ වෙනත් වැඩක් කරගන්න හදපු ඩිවයිස් එකක් ඇතුළත් කරලා තියෙන පරිගණක chip එක කියලා නැත්නම් කම්පියුටර් chip එක කියලා අපි ඉගෙන ගත්තේ. embedded system එකක් කියන්නේ. ඊට පස්සේ තියෙනවා communication over internet. අන්තර්ජාලය ඔස්සේ සංනිවේදනය. හරිද? communication over internet. ඒතර මේ embedded system එකක් අපි අන්තර්ජාලයට කනෙක්ට් කරාම ඒක දෙයක්. ඒක ඇතුළේ chip එකක් තියෙනවා. ඒ හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරනවා. එතකොට ඒ දේ internet of things වෙනවා. නැත්නම් සාර්ව ද්‍රව්‍ය. සියලුම දේවල් අඩංගු අන්තර්ජාලය. හරි? සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය කියලා කියනවා internet of things.
ඒ වගේ definitions අපි පස්සේ ලියාගමු. හරි දැනට අපි මේ practicals පැත්තෙන් focus කරලා යන්න. හරි. ඒතර මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මොකක් හරි අර අපි හදාගන්න නිහිත පද්ධතියක් අන්තර්ජාලයට සම්බන්ධ කරාම ඒකට අපි කියනවා සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය කියලා. හරිද? හරි. දැන් මේ බෝඩ් එකේ මම කිව්වේ ලයිට් එක පත්තු වෙන්න ඕන කියලා. ඒ ලයිට් එක පත්තු වෙන්න නම් අපි බෝඩ් එකට පවර් එක දීලා ඉන්න ඕනේ. හරි. ඒත් බෝඩ් එකට පවර් එක දෙන්නේ දැනට බැටරි පැක් එකක් යූස් කරන්නේ නැති නිසා මෙන්න මෙහෙම බෝඩ් එකට Arduino බෝඩ් එකට මේ USB කේබල් එක හරහා අපි GSP කනෙක්ට් කරේ. ඒ විදියට කනෙක්ට් කරාම USB port එකෙන් යම්කිසි බලයක් ඇදලා ගන්නවා. හරි. ඒත් එහෙම එනවා නම් අර Arduino බටන් එකේ power on බල්බ් එක ඔයගොල්ලන්ට පේන නැති ඇතුලෙන් කොළ පාරට පත් වෙලා තියෙනවා. හරිද? මම මේ කැමරා cam 2 කියන user ගේ කැමරාවෙන් පෙන්නන්නේ. හරි බෝඩ් එක on වෙලා තියෙන. ඒත් එක්කම මේ Ethernet shield එක වැඩ කියලා අපිට පේනවා. ඒකෙත් light එකක් පත් වෙලා තියෙනවා නිල් පාට. හරි. ඒතර තාම මම කනෙක්ට් කරලා තියෙන්නේ අර Arduino බෝඩ් එකට Arduino බෝඩ් එක ලැබ් එකට කනෙක්ට් කරලා විතරයි තියෙන්නේ. හරිද? තාම මම මේ RJ45 point එකට කනෙක්ට් කරලා නැහැ. කේබල් එක දැන් මම එක පැත්තක් ලැප් එකට කනෙක්ට් කරලා අනිත් පැත්ත මේකට කනෙක්ට් කරනවා. හරි. ඒතර මේක වැඩ නම් සාමාන්‍යයෙන් මෙන්න මෙතන මේ කහ පාටයි කොළ පාටයි ලයිට් දෙකක් තියෙන එක පත්තු වෙනවා. දැන් මට ප්‍රශ්නයකට තියෙන්නේ ඒක පත්තු වෙන්නේ නැහැ. බෝඩ් එකේ අවුලක්ද නැත්නම් මොකද කියන්න දන්නේ නැහැ ප්‍රශ්නේ. අපි කොහොමද කෝඩ් එක කරලා බලමු. හරි. සමහරට ඒ ලයිට් දෙක වැඩ කරන්නේ නැහැ විතරක්ද නැත්නම් වෙන ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. හරි අපි ඒක වැඩේ කරනකොට බලමු ලයිට් එක පත්තු වේද කියලා. හරි. දැනට අපි ඔහොම තියමු. ඒතර මේ තියෙන්නේ අපේ කනෙක්ෂන් එක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරපු Arduino board එක. ඒකට Ethernet shield එකක් පාවිච්චි කරා. හරි. ඒතර දැන් අපි ඉගෙන ගන්න යන්නේ turns on and off light over the internet. කොහොමද අන්තර්ජාලය ඔස්සේ light එකක් on off කරන්න කියන එක තමයි දැන් අපි ඉගෙන ගන්න හදන්නේ. හරිද? ඒතකොට ඒකේ මුලින්ම අපිට දේවල් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. ඊට කලින් මම අර shield ගැන ඉස්සර ඒගොල්ලන්ට කියලා ඉන්නම්. shield එකක් කියලා කියන්නේ මම කිව්වේ අර Arduino board එකේ functionality එක නැත්නම් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් මේ වගේ shield කිහිපයක් සම්බන්ධ කරලා. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ සම්බන්ධ කරලා තියෙන Ethernet shield කියන එක. මේක හරහා අපිට මේ වගේ RJ45 කේබල් එකක් කනෙක්ට් කරලා අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පුළුවන්. හරි මේක උඩටත් මට තව shield එකක් කනෙක්ට් කරන්න පුළුවන්. මේක උඩට ඕන නම් motor shield එකක් වගේ එකක් කනෙක්ට් කරන්න පුළුවන්. ඒකට අදාළ pins මේක උඩ තියෙනවා. හරි. ඉතින් ওই වගේ pins කිහිපයක් මේ shield කිහිපයක් උඩට සම්බන්ධ කරලා අපිට පුළුවන් වැඩි functionality එකකින් තියෙන Arduino board එකක් හදාගන්න. හරි. එහෙම නැත්නම් මේවා by default තියෙන ඒවාත් තියෙනවා. ඉතින් අපිට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අනුව තීරණය වෙනවා මොන වගේ board එකක්ද මේ මොන වගේ shield එකකටද අපි යන්නේ. නැත්නම් කෙලින් board එකම ගන්න පුළුවන් නම් එහෙම ගත්තත් අවුලක් නැහැ. හරිද? මේ screen share එකේ රූප සටහනේ තියෙන එහෙම ගොඩක් ඒවා එක දිගට කනෙක්ට් කරපු එකක්. හරි shield කිහිපයක් කනෙක්ට් කරලා තියෙනවා. හරි. ඒතර Ethernet shield එක ගැන අපිට මේකට ඕන වෙන්නේ Ethernet shield එක ගැන ඉගෙන ගන්නකොට ඒකෙත් වර්ග දෙකක් තියෙනවා Chinese එකයි original එකයි. හරි. original එක මේ තියෙන්නේ මේ Arduino company එකේම හදන original එක. ඒතර ඒකේ කැලි බෑලි ගොඩක් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒකේ තියෙන Visnet W550 sorry 5500 කියන chip එක. හරි. ඒතර මේ original නැති චීනෙන් හදන එකේ සාමාන්‍යයෙන් තියෙන Visnet W51000 කියන chip එක. හරි. ඒතර ඒක තියෙන එකක් තමයි මේ තියෙන්නේ. මම මේ කනෙක්ට් කරලා තියෙන්නේ. එහෙම එකක්. ඒතර මේ ඔරිජිනල් එකට LAN කේබල් එකේම පවර් එක ගන්න පුළුවන් මෙහෙම වෙනම අයිටම් එකක් තියෙනවා. හරි. මේක සම්බන්ධ කරන්න පුළුවන් මේ බෝඩ් එකේ දෙපැත්තට මෙහෙම. ඒතර මේ LAN කේබල් එක විතරක් කනෙක්ට් කරාම ඇති. ඒකෙන් බලය ඇදලා ගන්න පුළුවන් ඔරිජිනල් බෝඩ් එක. හැබැයි මේ අපි යූස් කරන සාමාන්‍ය Chinese made බෝඩ් එකට එහෙම මේ බලය ඇදලා ගන්න බෑ. LAN කේබල් එකෙන්. ඒ නිසා තමයි අපි අර Arduino බෝඩ් එකට පවර් එක දෙන්න ඕනේ. ඒ හරහා තමයි පවර් එක යන්නේ Ethernet shield එකටත්. හරිද? ඒක මතක තියාගන්න. මතක තියන්න ඕනේ නැහැ. හරිද? මේ මතක තියාගන්න කියලා කිව්වේ ප්‍රැක්ටිකලි කරනකොට ඕනේ වෙනවා විභාගෙට ඕනේ නැහැ කියලා මම කිව්වේ. හරි? විභාගෙට ඕනේ වෙන්නේ නැහැ ඒවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බැලුවොත් එimhe ඔයගොල්ලෝ මෙතන පේනවා මේ අර micro SD card insert කරන්න පුළුවන් පොඩි තැනක් තියෙනවා. හරි? ඒතර මේකට අපිට micro SD card එකක් උනත් දාන්න පුළුවන්. දැන් අපි ඉස්සරහට මේකේ web server එකක් හදනවා. ඒතර web server එකට ඕන images දැන් අපි website එකක් එහෙම host කරන්න පුළුවන් මේ Arduino board එකේ. හරි? web server එකක් හදලා.
හැබැයි එක සැරේ යූසර්ස්ලා 4 දෙනෙක්ට විතර තමයි ඇක්සස් කරන්න පුළුවන්. මොකද මේක එච්චර පවර් එකක් නැති නිසා. හරි. ඒතර මේ වෙබ්සයිට් එකට දාන්න ඕනේ ඉමේජස් තියෙනවා නම් වෙන මොන හරි දේවල් තියෙනවා නම් SD කාඩ් එකක් හරහා මේකට ඉන්සර්ට් කරලා ඒතර මේ Ethernet shield එකේ ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක වගේම අපිට SD කාඩ් එකක් ගහන්න තැනකුත් දෙනවා ස්ලොට් එකක්. ඒතර එතෙන්ට SD කාඩ් එක කනෙක්ට් කරලා ඒ SD කාඩ් එකේ තියෙන ෆයිල්ස් ඇක්සස් කරන්න පුළුවන්. අපේ අර වෙබ්සයිට් එකේ එහෙම දෙනකොට ඒ හරහා නැත්නම් අර Arduino board එකේ අපිට images එහෙම ස්ටෝර් කරන්න තැනක් නැහැනේ. ඒතර අමතරව තියෙන images media මොන හරි තියෙනවා නම් මේ SD කාඩ් එකට දාලා ඒ ටික link කරන්න පුළුවන්. හරි. ඔය ටික තමයි මේ Ethernet shield එක ගැන basics ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මේ රීසෙට් බටන් එක මෙතෙන්ට දාලා තියෙන අර Arduino board එකේ රීසෙට් බටන් එක වැහෙනවනේ මේ Ethernet shield එක සම්බන්ධ කරාම නේද? ඒක ප්‍රෙස් කරන්න අමාරුයිනේ. ඒ නිසා තමයි රීසෙට් බටන් එක මෙතෙන්ට දාලා අර පින්ස් ටික මෙහෙම උඩින් ඇක්සස් කරන්න පුළුවන් විදිහට අපිට දීලා තියෙන්නේ. ඒතකොට මේ පින්සුත් සාමාන්‍ය විදිහටම අපිට කනෙක්ට් කරන්න පුළුවන්. දැන් 8 කියන පින් එකට LED එකක් කනෙක්ට් කරනවා නම් මෙතන තියෙන 8 කියන පින් එකට ඩිරෙක්ට්ලි අපිට LED එකක් කනෙක්ට් කරලා ගන්න පුළුවන්. හරි? හරි. ඒ ටික හරි. දැන් අපි යන් ප්‍රැක්ටිකල් එක පැත්තට. දැන් මොකද්ද අපි කරන්න හදන්නේ? turns on and off a light over the internet. අන්තර්ජාලය ඔස්සේ ලයිට් එකක් on off කරන එක තමයි කරන්න හදන්නේ. කොහොමද කරන්න කියලා බලමු. හරි ස්මාර්ට් ලයිට් කියලා තමයි මේකට නම දාලා තියෙන්නේ. මේ තියෙන්නේ පස්වෙනි ප්‍රැක්ටිකල් එක. ඒතර තව එකයි අපිට තියෙන්නේ. හරි. හැබැයි මේක දැන් අර කලින් ප්‍රැක්ටිකල් වලට වඩා ටිකක් සංකීර්ණයි. මොකද අපි data යවන්නේ. ඒ යවන data වල තියෙන දත්ත අනුව තමයි ලයිට් එක off කරනවද on කරනවද off කරනවද කියන එක තීරණය කරන්නේ. හරිද? ඒතර අපි දැනගන්න ඕනේ කොහොමද අපි HTTP request එකක් යවන්නේ. ඒ යවන request එකේ තියෙන parameters access කරන්නේ කොහොමද කියන එක අපිට දැනගෙන ඉන්න වෙනවා. හරි? ඒ ටික තමයි දැන් බලන්න හදන්නේ. මේක මම ඔයගොල්ලන්ගේ ටියුට් එකේ දාලා ඇති. හරි. දැන් මේ HTTP කියලා කියන්නේ මොකක්ද? අපි දන්නවනේ. Hypertext Transfer Protocol. ඒ කියන්නේ මේකේ මොනවද යවන්නේ? Hypertext. ඒ කියන්නේ HTML තමයි අපි මේක හරහා යවන්නේ. හරිද? එතකොට දැන් අපි වෙබ් සර්වර් එකකට රික්වෙස්ට් එකක් යවනවා කියන්නේ HTTP රික්වෙස්ට් එකක් තමයි යවන්නේ. හරි ඒක වෙබ් සර්වර් එකට ගියාම වෙබ් සර්වර් එකට පුළුවන් ඒ HTTP රික්වෙස්ට් එක ඇතුලේ තියෙන HTML ටික අරගෙන එයාට ඕන විදිහට ප්‍රොසෙස් කරගෙන ආයෙත් අපිට රෙස්පොන්ස් එකක් එවන්න පුළුවන් HTTP රෙස්පොන්ස් එකක්. ඒ එවන එක ඇතුලේ තියෙන HTML ටික තමයි අපේ බ්‍රවුසර් එකෙන් අපිට පෙන්වන්නේ. හරි? මේක තේරුම් ගන්න පොඩ්ඩක් මෙන්න මේ තියෙන එක දිහා පොඩ්ඩක් බලන්න. හරි? දැන් මේ ඉන්නේ client computer එක මේ තියෙන server එක කියලා අපි හිතමු. අපි networking කරලා තියෙනවනේ client server architecture එක තමයි තියෙන්නේ internet වල. හරි? එතකොට මේ client computer එකේ අපි web browser එකට ගිහිල්ලා http://host කියන host IP එක මෙතෙන්ට එන්න ඕනේ. මොකක් හරි IP එක හරි domain name එක හරි. හරි? ඊට පස්සේ command name equal value. දැන් ඔයගොල්ලෝ දන්නව නේද අර PHP කරනකොට අපි ඉගෙන ගත්තේ get method එකෙන් data යන්නේ URL එකේ කියලා මතකද? හරි get method එකේ data යන්නේ URL එකේ. එහෙම URL එකට සම්බන්ධ වෙනකොට ඔයගොල්ලෝ දැකලා තිබ්බනම් question mark කියලා parameter එකයි අර මේ මෙතන name කියලා එන්නේ අපි HTML element එකේ දීපු name එක. හරිද? name කියන attribute එකට දීපු අගේ මෙතෙන්ට එනවා. ඊට පස්සේ අපි යාට දීපු value එක සමානයි කියලා එහෙම එනවනේ. ඊට තව ගොඩක් ඒවා තිබුණත් අපිට and කියලා දාලා ආයෙත් අනිත් නමයි ඒකේ value එකයි. ඔහොම ගොඩාක් parameters link කරන්න පුළුවන්. මේ විදිහට අපිට URL එකේ parameter එකක් යවන්න පුළුවන් කියන එක දැනට ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. මොකද අපි ඉස්සරහට හදන systems වලට අපි හිතමු smart system එකක් හදනවා කියලා. අපිට ඕන නම් පළවෙනි කාමරේ light එක on කරන්න අපි ඔතන දානවා room 1 equal on කියලා. ඒතර අපිට room 1 එකේ light එක විතරක් on කරන්න පුළුවන්. ඔය එන parameters access කරලා ඒව process කරලා. හරි? දැන් අපි කලින් එහෙම කරලා තියෙන parameters access කරලා $_post එකකින් නැත්නම් $_get එකකින් URL එකකින් එන data access කරලා PHP වලදී වැඩ කරලා තියෙනවානේ. දැන් මෙතනදී අපි වැඩ කරන්න යන්නේ C++. එක හැබැයි අර HTTP request එක ඇතුළත් එක තමයි වැඩ කරන්නේ. හරි? ඒ නිසා මේ request එක ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මෙතන බැලුවොත් දැන් මේ තියෙන request එකක් යන විදිය. HTTP request එකක් එළියට යනකොට අපි get කියලා තමයි දාන්නේ. මෙන්න මේක ගන්න. මොනවද ගන්න ඕනේ? name value කියලා එයාට යවනවා. හරි මෙන්න මේක ගන්න කියලා. ඒතර HTTP මේ තියෙන version එක 1.1 කියන්නේ /r/n කියන්නේ මේ පහළ පෙළට යන /r කියන්නේ enter button එක return button එක කියලා අපි කියන්නේ. හරි ඒ කියන්නේ සමහර keyboard වල enter එකට return කියලා ගහලා තියෙනවා. හරි. ඒතර /n කියන අලුත් පෙළයකට යනවා. ඒතර ඊළඟ පෙළේ තියෙන accept text HTML විදියට එන්නේ. කියලා ඔහොමම තියෙන host මොකද්ද එයාගේ IP එක මොකද්ද ඔහොමම විස්තර තියෙනවා මේ HTTP request එකේ. හරි. ඒක සර්වර් එකට ගියාම සර්වර් එකට පුළුවන් මෙයාගේ මේ එන string එක මෙන්න මේ name equal value කියන එක අරගෙන
ඒක අනුව එයා තේරුම් ගන්න මොකද්ද මෙයා රික්වෙස්ට් කරන්නේ කියලා. ඒ රික්වෙස්ට් කරන එක අපි ආ රෙස්පොන්ස් එකක් විදියට සර්වර් එකෙන් ක්ලයන්ට් යවනවා. හරිද? ඒතර එතනදිත් HTTP ඒ කියන්නේ Hypertext Transfer Protocol version 1.1 මේ HTTP status එක මේ 200 කියලා තියෙන. ඒ කියන්නේ මේ එවපු රික්වෙස්ට් එක හරි රික්වෙස්ට් එකක් නම් මෙහෙම වැලියු එකක් තියෙනවා නම් දැන් අපි හිතමු අපි Facebook එක ඇක්සස් කරන්න යනවා කියලා. ඒතර කවුරුහරි facebook.com/id equal කියලා මොකක් හරි ID එකක් දාලා තියෙනවා නම් එහෙම ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ඒ ප්‍රොෆයිල් එකේ විස්තර ටික මෙයා එවන්න ඕනේ නේද ප්‍රොසෙස් කරලා. හරි. ඒතර මේ ප්‍රොෆයිල් එක තියෙනවා නම් මේ HTTP response එක 200 okay කියලා එවන්නේ. 200 කියලා කියන්නේ මේක අවුලක් නෑ valid response එකක්. දැන් ඔය සමහරලාට අපි කියන්නේ 404 error කියලා. ඒ කියන්නේ page එක නෑ. දැන් අපි හිතුවොත් ඒ request කරන page එක නැත්තම් server එකේ ඒ වගේ වෙලාවට අපි response කරන්නේ http:/1.1.404. හරිද? අන්න ඒවට අපි කියනවා මේ status numbers කියලා HTTP වල. මම ඔයගොල්ලන්ට කීපයක් පෙන්නන්නම්. http status codes ඔය තියෙන්නේ. හරි. එක එක කෝඩ් තියෙනවා. කෝඩ් ගොඩක් තියෙනවා. හරි. අපි නිකන් එකක් බලමු. ඒතර මේ ස්ටේටස් කෝඩ්ස් වෙන් කරලා තියෙනවා මේ ඉන්ෆර්මේෂනල් රෙස්පොන්සස් C ඉන 199 වෙනකන්. හරි. ඊට පස්සේ අර ක්ලයන්ට් එරර් රෙස්පොන්සස් මොනවාද? 400 to 499 වෙනකන් එරර් රෙස්පොන්සස් තමයි තියෙන්නේ. හරි. මොහොම කීපයක් තියෙනවා. අපි බලමු සාමාන්‍යයෙන් අපිට එන්නේ 200 okay කියන එක. හරි. 200 okay කියන්නේ successful. කිසිම අවුලක් නැහැ. The request succeeded. The result meaning of success depend on the HTTP method. හරි. ඒතර get method එකකින් යවුවොත් මොකද්ද වෙන්නේ? ඔහොම විස්තර ටිකක් තියෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් වැඩිපුර ඕන වෙනවා අර errors එන තැන්වලදී මේ 404 නැත්නම් 403 සමහර තැන් ඕගොල්ලෝ access කරන්න යනකොට මේ forbidden කියලා එනවා. ඒ කියන්නේ අපිට ඒක access කරන්න permission නැහැ. ඒ වෙලාවට එන access code එක තමයි 403 කියලා කියන්නේ. ඊට පස්සේ file not found දැන් අපි කොහේ හරි නැති file එකක් access කරන්න ගියොත්. හරි දැන් මම නිකන් උදාහරණයක් විදිහට අපේ site එකේ බලමු. techxlk.com/ මම දානවා අපි නිකන් දාමු lol කියලා. හරි. දැන් එහෙම එකක් නෑ site එකේ. මේ browser එකෙන් නම් ඒකට යන්නෙත් නැද්ද කොහෙද දැන්. මම page not found කියලා එනවා. හරිද? ඒතර page not found 404 not found error කියලා එකක් එනවා. දැක්කද? මේකේ status code එකක් එනවා. මම මේකේ මේ site එකේ වෙන version එකක් කර ගියේ මෙතන සිංහල කියලා දානවා. හරිද? එතකොට මේ ඒකෙන් error file එකක් එනවා. මේක නෑ කියලා. හරි? නැත්නම් oops that page cannot be found. හරි? කියලා error එකක්. දැන් මේක නම් status code එක පෙන්නන්නේ නැහැ. නිකන් වෙන එකක් search කරන්න එකක් පෙන්නනවා විතරයි. අර කලින් එකේ status code එක පෙන්නනවා 404 error. ඒ කියන්නේ error එකක් තියෙනවා මේ. අපි යවන request එක මේකේ නැහැ. ඒකට error එකක් විදිහට 404 not found කියලා දෙනවා. 404 කියලා කියන්නේ not found error එක. The server cannot find the requested resource in the browser. This means the URL is not recognized. හරි URL එක අඳුරන්නේ නැහැ. නැත්නම් එහෙම එකක් නැහැ ඒ site එකේ. තේරුණාද? ඔහොම status code ගොඩක් තියෙනදී ඕව මතක තියාගෙන ඉන්න බෑ. හරි. ඔයගොල්ලන්ගේ විභාගෙට වහයි කියලා මම හිතන්නේ නැහැ. කොහොමද 200 කියන්නේ success 404 කියන්නේ file not found. හරි. ওই දෙක විතරක් දැන් හිටියත් ඇති. ඉතින් අර ඒක success නම් 200 කියන status code එකත් එක්ක එයා content එකක් එවනවා HTML වලින්. ඒතර මේ පේලි කිහිපයකට පස්සේ HTML code එක සාමාන්‍ය විදිහට මේ HTML පටන් අරන් ඒ අතරතුර HTML page එක සම්පූර්ණයෙන් යන HTML close කරලා. අන්න ඕකෙන් තමයි අපිට response එකක් client එන්නේ. හරි ওই විදිහට තමයි සාමාන්‍යයෙන් අපි HTTP request එකක් යවන්නේ. ඒතර දැන් අපි කරන්න හදන්නේ Arduino board එක ඇතුලේ web server එකක් හදලා ඒකට HTTP request එකක් යවනවා. මෙන්න මේ අපි කිව්වොත් 1 කියලා යවුවොත් එහෙම light එක on කරන්න, 0 කියලා යවුවොත් light එක off කරන්න කියලා. අර parameter එක විදිහට අපි එකක් යවනවා. හරි ඉතින් එයා ඒ request එක කියවලා එතන එකක් තිබුණොත් එහෙම කෙලින්ම light එක on කරනවා. එහෙම නැත්නම් 0ක් තිබුණොත් light එක off කරනවා. හරි. ඊළඟ practical එකේදී තමයි අපි response එක යවලා website එකක් පෙන්නලා ඒකේ button එක press කරාට පස්සේ light එක on වෙන හදන්නේ. ඒතර අද practical දෙකක් කරනවා. ඉස්සලාම කරන්නේ නම් නිකම්ම request එක යවපු ගමන් අපි එක කියලා කියවුවොත් මෙන්න මෙතන value එක light එක on කරන්න. එහෙම නැත්නම් 0 හරි වෙන එකක් හරි යවුවොත් light එක off කරන්න හදන්න පුළුවන්. ඒතර internet එක හරහා request එක යවුවම light එක on off වෙනවා. හරි අපි ඇමරිකාවේ හිටියත් අපිට domain එකක් තියෙනවා නම් public IP එකක් එක්ක අපි ඇමරිකාවේ හිටියත් අපි ඒ වෙබ් එක ඇක්සස් කරලා අපි on කියලා ලැබුවොත් ගෙදර light එක on off කරන්න පුළුවන්. හරි ওই විදිහේ සිස්ටම් එකක් තමයි මේ හදන බේසික්ස් ඕගොල්ලන්ට උගන්වන්නේ. ඉතින් මේවා හරියට ඉගෙනගෙන ඔයගොල්ලෝ මේ පස්සේ
හිතුවොත් එහෙම දැන් ඒ ලෙවල් ඉවරලා ගෙදර ඉන්න කාලේ සෑහෙන ලොකු සිස්ටම්ස් හදන්න පුළුවන් මේ පොඩි පොඩි දේවල් වලින්. හරි ඉගෙන ගන්න දේවල් වලින්. ඕගොල්ලන්ට පුළුවන් ගෙදර ෆුලි ඔටෝමේට් කරන්න ඕන නම් ඕගොල්ලන්ගේ ෆෝන් එකේ ඇප් එකක් තියන්න පුළුවන්. ඒතර මේ පබ්ලික් ඩොමේන් එකක් ඕනෙත් නෑ. ගේ ඇතුලේ ප්‍රයිවට් IP එකක් හරහා Arduino board එක වෙබ් සර්වර් එකක් දාලා ඒ IP එක ගැහුවම ගෙදර කට්ටියගේ ෆෝන් එකෙන් ඕනම කාමරයක තියෙන ලයිට් එකක් ඕන් ඔෆ් කරන්න පුළුවන් විදිහේ වැඩක් කරන්න පුළුවන්. හරි. හැබැයි ඒකට අර රිලේ ස්විචස් දාලා මේ ඇත්ත වෝල්ටේජ් එකක් එක වැඩ කරනකොට Arduino board එකෙන් එන පොඩි සිග්නල් එක ලොකු කරන්ට් එකක් වෙලා යන්න එපානේ. අන්න එහෙම කරන්න මේ රිලේ ස්විචස් කියලා තියෙන ඒවා දාලා වෙනම හදන්න පුළුවන්. හරි කාට හරි ඕන නම් ඒ වගේ පැත්තකට මේක රිසර්ච් කරලා ඉගෙන ගන්න පුළුවන්. ඕගොල්ලන්ට සිලබස් එකේ තියෙන්නේ බේසික්ම දේවල් ටික. හරිද? එහෙනම් දැන් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඒතර අපි බෝඩ් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරනවා. ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි බෝඩ් එකේ තියෙන වෙබ් සර්වර් එක ඇක්සස් කරලා ලයිට් එක ඕන් ඔෆ් කරන්න පුළුවන් වෙන තමයි හදන්න යන්නේ. ඊට පස්සේ තමයි මේක ශීල්ඩ් ගැන තිබ්බේ. ඔන්න මේකේ හાર્ඩ්වෙයාර් ඩිසයින් එක. මේකට අපි කියන ස්කෙමැටික් ඩයග්‍රෑම් එක. හරි. ඒතර මේකෙත් අර විදිහටම මේ 8 කියන පින් එකෙන් 220 ඕම් රෙසිස්ටර් එකක් කනෙක්ට් කරලා LED එකක් සම්බන්ධ කරලා තියෙනවා. LED කියන්නේ light emitting diode නේ. ඒ කියන්නේ ආලෝකය එළියට දෙන diode එකක්. හරි. ඊට පස්සේ Ethernet shield එකක් කනෙක්ට් කරලා තියෙනවා මේ Arduino board එක උඩට. හරිද? දැන් අපි ඔය කනෙක්ට් කරපු මේ board එක තියෙන දැනටම ඔය තියෙන විදිය තමයි මේ ඇඳලා තියෙන්නේ. අපි Ethernet shield එක කනෙක්ට් කරාම නිකම්ම ওই විදිහට සම්බන්ධ වෙනවා. අපිට මුකුත්ම කරන්න දෙයක් නැහැ. මෙතෙන්ට RJ45 කේබල් එක කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ. හරි එතනින් එහාට මේ බෝඩ් එකේ තියෙන දේවල්ම තමයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් අමතරව කනෙක්ට් කරන්න දෙයක් නැහැ. ඒකට අපිට මොකද්ද කනෙක්ට් කරන්න තියෙන එකම දේ? මේ 220 ඕම් රෙසිස්ටර් එකක් ගහලා LED එක කනෙක්ට් කරලා ග්‍රවුන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. හරි දැන් මම මේ බෝඩ් එකට මේ දැනට අපි නෙට්වර්ක් කේබල් එක මම ගලවනවා. හරි දැන් මම මේ ස්ක්‍රීන් ෂෙයා එක ඔෆ් කරන්නම් ඕගොල්ලොන්ට. මොකද ප්‍රැක්ටිකල් පැත්තෙන් යන්නේ. හරි ඒ නිසා මම දැනට ස්ක්‍රීන් ෂෙයා එක ඔෆ් කරන්න. ඒතර ඔයගොල්ලෝ කැමරාව ලොකු කරලා බලන්න පුළුවන් නේ. හරි ඒ නිසා මේ කැමරාවෙත් ફોකස් වෙන එකේ පොඩි පොඩි අවුල් තියෙයි ගණන් ගන්න එපා. පුළුවන් විදිහට කරමු. හරිද? දැන් මේ තියෙන අපේ Arduino board එක. එතකොට අපි අර LED එකක් කනෙක්ට් කරන්න ඕනේ 8 කියන පින් එකට. හරි මම LED එකක් ගත්තා. එතකොට මේ LED එකේ අපි ගිය සතියේ ඉගෙන ගත්තා. හරිද? ගිය සතියේ ඉගෙන ගත්තා මෙහෙම දිගට තියෙන මොකද්ද? ධනාග්‍රය. නේද? ඊට පස්සේ මේ කොරට තියෙන්නේ ඍණාග්‍රය ඇනෝඩ් කැතෝඩ් කියලා අපි ඉගෙන ගත්තා. හරි. ඒත් මේ ධනාග්‍රයට තමයි අපි අපේ මේන් කනෙක්ෂන් එක දෙන්න ඕනේ. මේ ඍණාග්‍රය භූගත වෙන්න ඕනේ. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් කරන්න ඕනේ. හරි. ඒත් මේක මම කනෙක්ට් කරගන්නම් අපේ බ්‍රෙඩ් බෝඩ් එකට. ඒතර ධන එක තියෙන්නේ මෙන්න මේ නෙට්වර්ක් කේබල් එක තියෙන පැත්තේ කියලා මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ඒකෙන් අපි කේබල් එකක් කනෙක්ට් කරන්න ඕනේ මේ 8 කියන පින් එකේ ඉඳන්. හරි. මෙතන තියෙන 8 කියන පින් එකේ ඉඳන් මේ හරියට කනෙක්ට් කරගමු. මොකද මේ 220 ඕම් රෙසිස්ටර් එකක් හරහා තමයි ලයිට් එකට එක එන්න ඕනේ. හරි. එහෙම නැතුව කරත් වැඩ කරනවා. ලයිට් එකේ ආරක්ෂාවට තමයි වෝල්ටේජ් එක ඩිවයිඩ් වෙන්නේ කියලා අපි ඔය 220 ඕම් රෙසිස්ටර් එකක් දාන්නේ. අරන් තිබ්බ රෙසිස්ටර් එක අතුරුදහන් වෙලා මම මේ තව එකක් හොයාගමු. හරි. තව රෙසිස්ටර් එකක් හම්බුණා. මේක රතු දුමුරු. ඒ කියන්නේ 220 ඕම්. ඒත් එක්ක මේකේ අර ගෝල්ඩ් ලයින් එකක් තියෙනවා. ඒ කියන්නේ 105ක ටොලරන්ස් එකක් තියෙනවා. හරි. මෙන්න මේ රෙසිස්ටර් එක. ඒක ફોකස් වෙන්නේ නැහැ මං හිතන්නේ. හරියටම හරි ඒකේ පාට තියෙන රතු දුමුරු. හරි. මේක මම කනෙක්ට් කරනවා මෙතෙන්ට. මේක ධනාග්‍රය අපි කියුවේ අනිත් පැත්තටනේ. හරි. ඒ නිසා මම ධනාග්‍රය මේ පැත්තට මාරු කරා පැත්ත. හරි. ධනාග්‍රය දැන් තියෙන්නේ මේ මවුස් එක තියෙන පැත්තේ. හරිද? හරි. ඊට පස්සේ අපි අනිත් පැත්ත ග්‍රවුන්ඩ් කරන්න ඕනේ. හරි. ඒතර අනිත් පැත්ත කියන්නේ මෙන්න මේ බල්බ් එකේ අනිත් පැත්ත කනෙක්ෂන් එකට එකක් කනෙක්ට් කරනවා. හරි. ඍණ පැත්තට තමයි මේ කොළපාර වයර් එක කනෙක්ට් කරගත්තේ බල්බ් එකේ. පැහැදිලිද දන්නේ නැහැ. හරි ඔය පේන විදිහට දල වශයෙන් හිතා ගන්න. හරිද? ඊට ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ බැලුවොත් තව වීඩියෝස් ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි. හරි. හයි ක්වොලිටි එකකින්
high quality videos තියෙනවා. මේකෙන් දැනට අපි දල වශයෙන් බලගමු. හරි. ඊට මේක මම board එකේ ground එකට connect කරනවා. දැන් මේ board එක කියලා මම access කරන්නේ මොකද්ද මේ අපේ Ethernet shield එක. හරි මේ Ethernet shield එකේ ඒ අදාළ ground එක connect වෙලා තියෙනවා Arduino board එකේ ground එකට. ඒ නිසා මම Ethernet shield එකට ගිහම කෙලින් මේක Arduino board එක හරහා ground වෙනවා. හරිද? ඒතර මේකේ දැනට මොකක් හරි මම අපි අන්තිමටම කරේ මේ අර read switch එකෙන් එන signal එක අනුව light එක on off වෙන්නනේ. ඊට පස්සේ light එකත් on වෙනවා මොකටද දන්නේ නැහැ. හරි. කොහොම හරි ඔන්න ඔහොම එකක් දැන් අපි හදලා තියෙනවා. දැන් අර තාම බෝඩ් එකේ තියෙන ගිය සතිය අන්තිමටම කර ප්‍රැක්ටිකල් එක. හරි ඒ නිසා ඒ අන්තිමටම තියෙන එක අනුව තමයි රන් වෙන්නේ. දැනට Ethernet shield එක use වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ pins ටික අපිට use කරන්න පුළුවන්. හරි. ඒතර ඔච්චරමයි connection එක තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් එකට අර 8 කියන pin එකෙන් 220 ohm resistor එකක් හරහා LED එකක් connect කරගත්තා. ඒතර බෝඩ් එකේ 8 කියන pin එකට connect කරලා තියෙනවා. ආය අනිත් පැත්තෙන් ground කරලා තියෙනවා. එච්චරම තමයි අපි කරලා තියෙන්නේ. හරි දැන් ඔයගොල්ලන්ට ආයෙත් ස්ක්‍රීන් ෂෙයා එක බලන්න පුළුවන්. හරි මේ තියෙන එකේ වයරින් ඩයග්‍රෑම් එක. ඒතර 8 කියන පින් එකෙන් කනෙක්ෂන් එක අරගෙන අර රතු දුඹුරු එකට රෙසිස්ටර් එක හරහා ධනාග්‍රයට කනෙක්ට් කරලා තියෙනවා. ඒකේ ඍණාග්‍රයෙන් එන එක අරගෙන ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. හරි මේක කෙලින්ම ග්‍රවුන්ඩ් එකට ගැහුවත් හරි නැත්නම් මෙහෙම අරගෙන මේක හරහා ග්‍රවුන්ඩ් එකට ගැහුවත් හරි අර මේ බ්‍රෙඩ් බෝඩ් එකේ මෙන්න මේ ලයින්ස් දෙක තියෙන්නේ සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් එකයි අපේ නෙගටිව් පොසිටිව් වෝල්ටේජස් දෙක කනෙක්ට් කරන්නනේ. ඒ නිසා අපි එතෙන්ට කනෙක්ෂන් එකක් කරන් එතෙන්ට තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. ඉතින් එහෙම කරත් නැතිව කරත් ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මේකේ ඇල්ගොරිතම්ස් ටික බලලා මේවා නම් ඔයගොල්ලෝ විභාගෙට හයි කියලා හිතන්නේ නැහැ නිසා මේවා කටපාඩම් කරන්න යන්න එපා. හරි. නිකන් බලා ගන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට දැන් මේවා තේරෙයිද දන්නේ නැහැ. අපි නිකන් කියවගෙන යමු. declare MAC address. දැන් MAC address එක කියන්නවලු. දැන් අපි networking කරපු කට්ටිය විදිහට අපි දන්නවනේ MAC address එක කියන්නේ මොකද්ද කියලා නේ. ඕනම networking interface එකකට ඕනම device එකක් අන්තර්ජාලයට connect වෙනකොට අපි දන්නවා ඒ device එක නැත්නම් ඒ interface එක අඳුරගන්නේ ඒකට දීලා තියෙන media access control address එකකින්. ඒතර ඒක ඒ උපාංගය නිෂ්පාදනය කරනකොටම ඒකට දීලා තියෙනවා කියලා අපි ඉගෙන ගන්න නේද? හැබැයි දැන් අපි මේ use කරන්නේ චීනයේ හදපු Ethernet shields. හරි? ඒතර මේ Ethernet shield එක networking interface එකක්. ඒ කියන්නේ අපේ Arduino board එක අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පාවිච්චි කරන networking interface එකක් තමයි මේ Ethernet shield එක කියලා කියන්නේ. හැබැයි මේකට by default Mac එකක් manufacture කරනකොට ඒ දෙන්නේ නැහැ. මොකද මේ Chinese board හරි. අනිත් එක මේවා අපි ගන්නේ educational purpose වලට. ඒ නිසා මේකට අර නිශ්චිත නියම Mac එකක් දෙන්නේ නැහැ. ඒක අපි නිකන් හිතලා දෙනවා. දල වශයෙන් අපේ ගෙදර නැති Mac එකක් දුන්නම ඇති. ඒතර අපේ ගෙදර network එකේ පැටලෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්. හරි. ඒ Mac එක ලෝකේ වෙන කොහේ හරි use කරන වෙන්න පුළුවන්. අපි නිකන් හිතලා Mac එකක් දල වශයෙන් දෙමු. ඒ දෙන එක තමයි use වෙන්නේ. හරි. අර original Arduino Ethernet shield එකක් ගත්තොත් ඒකේ Mac එකක් තියෙනවා by default. හරිද? හැබැයි මේ Chinese board එකේ MAC address එකක් නැහැ. ඒ නිසා අපි code කරනකොට code එකේ MAC එකක් දෙන්න ඕනේ. හරිද? දැන් අපි ඉස්සෙල්ලාම නිකන් මේ flow chart එක බලාගෙන ඉතින් පස්සේ code එකට යන්න. ඒතර ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි? ඊට පස්සේ තියෙනවා declare digital IO pin 8 as LED pin. දැන් අපි අර digital input output pin 8 කියන එකටනේ මේ bulb එක connect කරේ. ඒ නිසා declare digital IO pin 8 as LED pin. LED pin එක විදිහට define කරනවා. හරි? එහෙම කරගන්න අර අපේ භාවිතයේ පහසු සඳහා විතරයි. ඒ කියන්නේ අපිට නිකන් අර දැන් අපි ගියසතිය කරේ digital right LED pin high කියලා දුන්නොත් light එක පත්තු කරගන්න පුළුවන්. LED pin low කියලා දුන්නොත් light එක off වෙනවා. අපි නිකන් 8 high කියලා දුන්නොත් අපි දන්නේ නැහැ 8 කියන pin එකට මොකක්ද අපි සම්බන්ධ කරලා තියෙන්නේ කියලා ආයෙ බලන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අර LED pin නැත්නම් LDR pin වගේ නමක් දුන්නම අපිට එහෙම අංකය මතක තියාගන්න නැතුව කෙලින්ම අපිට අර variable name එක use කරන්න පුළුවන් එතන. හරි ඒ නිසා තමයි එහෙම කරන්නේ. ඊට පස්සේ set up a web server listening on port 80. ඊට පස්සේ කරන්න තියෙන වැඩේ තමයි port 80 එකට listen කරන් ඉන්න web server එකක් set up කරන එක. හරිද? ඒක කොහොමද කරන්න කියලා බලමු code එකෙන් අපි. ඊට පස්සේ setup function එක කරන්න වෙනවා. ඊට පස්සේ loop function එක. ඒතර setup function එකේ මොනවද වෙන්නේ? configure LED pin as output. LED pin එක output විදිහට set කරනවා. set baud rate for serial communication. අපි අර ගිය සතියේත් අපි කරානේ අර මේ serial mount එකට output එකක් දාගන්නකොට serial.begin 9600 කියලා දාන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ set baud rate for serial communication. ඒක තමයි ඒ වැඩේ. ඊට පස්සේ අපි serial එකට print කරන connecting කියලා. connecting කියලා print කරලා DHCP use කරලා අන්තර්ජාලයට connect වෙනවා.
හරි දැන් අපි කනෙක්ට් වෙන නෙට්වර්ක් එකේ DHCP කියන්නේ ලෝකල් නෙට්වර්ක් එකේ අපේ රවුටර් එක DHCP සපෝට් කරනවා නම් නිකම්ම IP එකක් දෙනවා යා. හරි. ඒතර අපි IP ඇඩ්‍රස් එකක් දෙන්න ඕනේ නැහැ. DHCP සර්වර් එකකින් IP එකක් දෙනවා. අපි ඉගෙනගෙන තියෙනවානේ. නෙට්වර්කින් කරනකොට මොකටද DHCP සර්වර් එක අපි යූස් කරන්නේ? Dynamic Host Configuration Protocol එකනේ. ඒතර ඒක යූස් කරන්නේ ඇයි? ඕනම ඩිවයිස් එකක් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙනකොට අර නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්ට IP ඇඩ්‍රස් දෙදී ඉන්න ඕනේ නැහැ. DHCP සර්වර් එකෙන් නිකම්ම IP එකක් දෙනවා. නේද? IP lease time එකක IP එකක් දෙනවා. ඒතර මේ Arduino board එකේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරනකොටත් එයාට IP address එකක් නැතුව අන්තර්ජාලයේ sannivedanaya කරන්න බෑ. නේද? IP එකක් නැතුව ඉන්ටර්නෙට් එකේ කමියුනිකේට් කරන්න බෑ. IP address එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි. ඒතර IP address එක දෙන්නේ DHCP server එකෙන්. හදිස්සියවත් DHCP server එකෙන් ගන්න එක fail වුණොත් අපිට manually static IP එකක් දෙන්න පුළුවන්. ඒක දෙන විදිහ මට මතක තිබ්බ තාම මතක ඇති. බලමු හරි. හදිස්සියට වැඩ කරේ නැත්නම් අපි මේ විදිහට කරමු. ඊට පස්සේ අපි print කරනවා connected කියලා. හරිද? ඒ කියන්නේ හරි ගියොත් සක්සස්ෆුල් වුණොත් කනෙක්ටඩ් කියලා print කරනවා මේ DHCP එක හරියට කනෙක්ට් වුණොත් හරි. ඊට පස්සේ අපි මේ DHCP එකෙන් දීපු IP එක print කරලා පෙන්නනවා. හරි ඒක print කරලා පෙන්නලා මේ network connection එක තියෙන එකම router එකකට නැත්නම් එකම local area network එකෙන් connect වෙලා තියෙන්නේ. අපි browser එකේ අලුත් tab එකක් අරගෙන මේ IP එක enter කරාම අපිට මේ Arduino board එකට request එකක් යවන්න පුළුවන්. හරි. අන්න එහෙම වැඩක් තමයි කරන්න යන්නේ. ඊට පස්සේ start web server and listen to web clients. ඒතර web server එක start කරලා listen කරන් ඉන්නවා. ඒක තමයි setup එකේදී කරන්න යන වැඩේ. දැන් ඔය ඔක්කොම තේරුම් නෑ වෙන්න පුළුවන් කෝඩින් කරද්දී ඔයට වඩා පොඩ්ඩක් තේරෙයි. හරි flow chart එක දිහා බලන් ඉන්නකොට වඩා පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. ඔයගේ කෝඩින් part එකට යනකොට නිකන් බලාගෙන ඉන්නකෝ. දැනට try කරන්න ඔලුවට දාගන්න මේ කියන ටික. හරි. තව ටිකක් ඉස්සරහට යනකොට ඔයගොල්ලෝ practical පැත්තට යනකොට practically මේකේ වෙන්නේ මොකද්ද කියන වැඩේ තේරෙයි. ඊට පස්සේ ඒකේ දැන් ඔන්න අපි by default තියෙන ඕන ටික බැලුවා. ඊට පස්සේ setup එකේ මොනවද වෙන්න ඕන කියන ටික ඉගෙන ගත්තා. හරිද? ඊට පස්සේ loop එක හැමතිස්සෙම run වෙවි තියෙන එකනේ. loop එකේ මොනවද වෙන්නේ? loop එක start වෙනවා. get web client communicated web server. ඒතර අපි web client ගෙන් web server එකට request එකක් කියවනවා. ඒතර එහෙම request එකක් තියෙනවා නම් හරි මෙහෙම ගොඩාක් වෙනවා මේ client connected ද කියලා බලන්නේ. if unread කියන queue දැනට queue නැති request එකක් තියෙනවා නම් ඒ request එකේ ඊළඟ character එක කියනවා. ඊළඟ character එක question mark එකක් නම් question mark එකට පස්සේ දෙන character එක ආයි කියනවා. හරි? ඒතර අපි question mark එකට පස්සේ එකක් දුන්නොත් LED pin එක high කරනවා. ඒ කියන්නේ light එක on කරනවා. question mark එකට පස්සේ කියන්නේ දැන් අර IP එක දැන් අපි හිතමුකෝ අපි අපේ මේ Arduino board එකට දෙන්නේ 192යි class C private IP එකක් දෙමුකෝ. 168යි 2 කියන IP එක කියලා අපි නිකන් කියමු. ඊට පස්සේ question mark 1 කියලා දාලා enter කරොත් මේ LED එක on වෙනවා. question mark 0 කියලා දාලා enter කරොත් LED එක off වෙනවා. ඔන්න ඔය විදිහේ පොඩි system එකක්. පොඩි system එකක් හදන්න තමයි මේ ඉගෙන ගන්න යන්නේ. හරිද? ඒතර මේ if character is 1 true නම් LED එක on කරනවා. if character is 0 නම් LED එක off කරනවා. වෙන මුකුත් යවුවට වෙන මොනවත් වෙන්නේ නැති වෙන තමයි මේක හදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ web client ඒ client එක disconnect කරනවා. ඊට පස්සේ ඕන නම් අලුත් DHCP list එකක් දාලා කියන IP එක ඉවර නම් ආය අලුත් IP එකක් ගන්න. ඔහොම මේ flow chart එකේ තියෙනවා පාඩම් කරන්න යන්න එපා. කටපාඩම් කරන්න යන්න එපා. ඕක ලියන්නේ නැහැ. හරිද? හරි. මේ තියෙන්නේ මේකේ source code එක. මම හිතනවා පේනවා ඇති කියලා. හරි. මේ source code එකත් මම පොඩ්ඩක් explain කරලාම අපි ඒක code කරලා බලමු. හරිද? ඒතර source code එකේ මුලින්ම තියෙන්නේ include ethernet.h. මේ ethernet.h කියලා කියන්නේ C++ library එකක්. හරි? දැන් library එකක් කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටියට දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න library එකක් කියන්නේ පුස්තකාලයක් නේ. හරි? පුස්තකාලයක් කියන්නේ මේ පොත් තියෙනවා අපිට ගිහින් ගන්න පුළුවන්. ඒ වගේ C++ library එකක් කියලා කියන්නේ C++ වලින් ලියපු functions ගොඩක් අපි සිංහලෙන් කියන ශ්‍රිත කියලා. හරි ශ්‍රිත ගොඩක් තියෙනවා මේ ඒ ෆයිල් එක ඇතුලේ සේව් කරලා. හරි C වල library අපි හැමතිස්සෙම සේව් කරන්නේ .h කියන එකෙන්. අපි ඒවට කියන header files කියලා. ඒ නිසා තමයි .h කියලා දාන්නේ. දැන් ඔයගොල්ලෝ C කියන language එක වෙනම ඉගෙනගෙන නැහැ. හැබැයි මේ Arduino වලදී C වල තියෙන functions තමයි use කරන්නේ. මොකද ඒක code කරලා තියෙන C++ කියන language එකකින්. ඒ නිසා. එතකොට මේ ethernet.h කියන එක ඇතුලේ C වලින් ලියපු ශ්‍රිත ගොඩක් තියෙනවා. අපිට ඒ ශ්‍රිත use කරන්න පුළුවන්. ඒතර මේ ethernet shield එකටම හදපු library එක තමයි ethernet.h කියලා කියන්නේ. ඒතර අපි ethernet shield එක use කරනකොට අපිම හොය code කරනට වඩා ඒ company එකෙන්ම දීලා තියෙන මේ ethernet.h කියන library එක use කරලා ඒක ඇතුළට අපි මේ දැන් අපි කියමු අපිට මේක on කරගන්න ඕන කියලා. ඒතර ethernet.begin mac කියලා දුන්නම මේක නිකම්ම internet එකට connect වෙනවා DHCP එකත් එක්ක. අපි මේකත් එක්ක IP එකක් දුන්නොත් අපි static IP එකක් සහිතව connect වෙනවා. ඒ කියන්නේ dynamic IP එකක් නැතුව දැන් ඔයගොල්ලෝ මම හිතනවා networking දන්නවා කියලා. හරි. එහෙම හිතලා මම කියන්නේ dynamic IP කියන්නේ
කනෙක්ට් වෙන වෙලාවට නිකම්ම IP එකක් දෙන එක. ස්ටැටික් IP එකක් කියලා කියන්නේ අපිම IP එකක් දෙන මෙන්න මේ IP එක තමයි අපි යූස් කරන්න කියලා. හරිද? ඒතර එකම IP එක අපේ ගෙදර devices දෙකක තිබ්බොත් එහෙම වැඩේ අවුල් යනවා. හරි මොකද data packet එකට යන්න පුළුවන් තැන හොයාගන්න බැරි වෙනවා router එකට හරියට යවන්න බැරි වෙනවා. හරි ඒ නිසා අපේ ගෙදර දැනට නැති IP එකක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මෙතන IP එකත් එක්ක දෙනකොට එහෙම නැත්නම් කෙලින්ම MAC address එක විතරක් දුන්නොත් DHCP වැඩ නම් router එකේ අපිට මෙතෙන්ට IP එකක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ හරියට IP එක connect වුණොත් එහෙම මෙතන connected to internet කියලා එනවා. ඒ කියන්නේ මේක success වුණොත් connected to internet කියලා IP address එක අපිට print කරගන්න පුළුවන්. හරි. ඒකට අතර ethernet.localip කියලා මේ ethernet.h කියන ෆයිල් එක ඇතුලේ තියෙන ෆන්ක්ෂන් එකක් අපි යූස් කරනවා. ඊළඟට වෙබ් සර්වර් එක ඕපන් කරලා තියෙනවා. හරි. මේක අපි කෝඩ් කරගෙන මෙහා ඊට පස්සේ මේ උඩ තියෙන එක මොකක්ද කියලා ඔයගොල්ලෝ බලන්න ඇති. මේ byte mac කියලා තියෙන්නේ. මේ byte කියලා කියන්නේ C++ වල තියෙන data type එකක්. හරි. ඒ කියන්නේ අපි කතා කරොත් එහෙම Python වල තියෙන integers නේද float ඒ වගේ. හරි. ඒ වගේ C++ වල තියෙන byte කියලා address එකක් මේකේ අපිට byte එකක් store කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ byte එකක් කියන්නේ මොනවද කියලා? byte එකක් කියන්නේ bits 8ක් නේ. ඒතර bits 8ක් store කරගන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ 16 පාදයෙන්. හරි. ඒ කියන්නේ hexadecimal numbers. දැන් ඔයගොල්ලෝ දන්නවනේ 16 පාදේ සංඛ්‍යානේ. 16 පාදේ කියලා programming language එකට අපි කියන්න use කරනවා 0x කියන code එක. ඒකයි මේ හැම එකේම ඉස්සරහින් 0x කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ A2 කිව්වොත් ඒ කියන්නේ 10යි 2යි. ඒතර මේ 10 කියන එක binary වලින් අපිට bits 4කින් ගන්න පුළුවන්. 2 කියන එකත් binary වලින් bits 4කින් ගන්න පුළුවන්. ඒතර bits 4යි 4යි bit 8ක් යනවා මේකකට. ඒ කියන්නේ byte එකක්. ඒතර මේ අපි හදාගෙන තියෙන එකට අපි කියනවා byte array එකක් කියලා. හරිද? ඒක නිකන් හරියට Python වල list එකක් වගේ. හරි? මේකේ නම mac. ඒතර මේක අපිට index number වලින් access කරන්න පුළුවන් මේ mac ගේ පළවෙනි තැන දෙවෙනි තැන ওই විදිහට. මේ විදිහට මේ mac කියන එකේ මේක store කරලා මෙතන මේ ethernet.begin කියන එකට දුන්නම මේ mac address එක අපේ board එකේ mac එක විදිහට ගන්නවා. හරි. ඒතර board එකට mac එකක් නැති නිසා අපි අපිට හිතන mac එකක් දාලා දෙනවා. හරි. ඒතර මේ mac එක සාමාන්‍යයෙන් ඔය testing purpose වලටම තියෙන mac එකක් නිසා මේක සාමාන්‍යයෙන් මේ භාවිතා වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. විනාඩියක් දෙන්න. හරි. ඊට පස්සේ මේ const int led pin equal 8 කියලා දාලා තියෙන අපි අර led pin එකට 8 කියන value එක දීලා තියෙනවා. ඊට පස්සේ web server එකක් හදාගෙන තියෙන ethernet server කියලා. ඒතර මේක මේ object එකක්. හරි class එකකින් object එකක් හදාගෙන තියෙන ඒ class declare කරලා තින්නේ ඒ class අර්ථ දක්වලා තියෙන්නේ මේ ethernet.h කියන එක ඇතුලේ ඒව අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ. හරි. මොකද අපිට ඔය language එක ඉගෙන ගන්න syllabus එකේ නැති නිසා. හරි. දැන් අපි මේ code එක type කරලාම ඊළඟ code එක පොඩ්ඩක් අධ්‍යයනය කරමු. හරි. මේ තියෙන අපේ Arduino මේකස් මේ තියෙන අපි ගිය සතියේ අන්තිමට කරපු practical එක නේ. මම අලුත් එකක් ගන්නම්. මේක අපි save කරගමු. අලුත් folder එකක් දාගමු. internet light කියලා. අනේ මේකේ නම තිබේ smart light නේ. හරි smart light කියලා දාගමු. මේකේ නම විදියට අපි දාමු හරි save කරා. ඊට පස්සේ අපිට මුලින්ම මොනවද කරන්න තිබ්බේ code එකේ? මෙන්න මේ ටික. හරි අර MAC address එක declare කරන එක. ඒතර අපි මේ විදිහට MAC address එක හදාගමු. ඊටත් කලින් ethernet.h එක include කරගන්න ඕනේ. හරි. දැන් මේක සමානලට ඔයගොල්ලන්ගේ තියෙන Arduino වල නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම වෙනම නිකන් ඉන්ටර්නෙට් එකේ search කරන්න ethernet.h කියලා. ඒ ෆයිල් එක download කරලා මේ Arduino වල libraries දාන folder එක හොයලා දැම්මම ඔයගොල්ලෝ මෙතන නිකම්ම include කියලා ethernet.h කියලා දුන්නා මේක include වෙනවා. හරි. මේක include කරා. ඊට පස්සේ අපි byte mac address එකක් හදා ගන්න ඕනේ. byte mac කියලා දාමු. අර Python වල list එකක් හදනකොට list එකක් access කරනකොට අපි භාවිතා කරන්නේ කොටු වරහන්නේ. ඒ විදිහට මේකෙදිත් අපි මේ square brackets තමයි use කරන්නේ array එකක් access කරන්න. නැත්නම් array එකක් කියලා පෙන්නන්න. ඊට පස්සේ array එක
දාන්නේ අපි සංගල වරහන් නෙවෙයි කර්ලි බ්‍රැකට්ස් ඇතුලේ තමයි array එක දාන්නේ. අන්තිමට semicolon දාන්න ඕනේ මතක ඇතුව. හරි. ඒතර අපි අර පළවෙනිම එකට දාලා තියෙන්නේ 0x90, ඊට පස්සේ 0x82, ඊට පස්සේ 0xda, 0x10, 0xa5. මේවම දාන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ හිතන ඒවා දාන්න පුළුවන්. ඔයගොල්ලෝ ගෙදර නැති Mac එකක්. හරි. මේකම දැම්මොත් අවුලක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒකම දානවා. 37. ඔය තියෙන අපේ MAC address එක. දැන් අපි ඕක තමයි අපේ මේ Arduino board එකේ Ethernet shield එකේ MAC address එක විදියට assign කරන්නේ. හරි. ඊට පස්සේ const int led pin equal 8. ඊළඟට Ethernet server මේ Ethernet server කියලා කියන්නේ අපේ අර ethernet.h කියන library එකේ ඇතුලේ තියෙන class එකක්. හරි. ඒ class එකෙන් අපි variable එකක් හදාගන්නවා, object එකක් හදාගන්නවා. දැන් ඔයගොල්ලෝ object oriented programming ගැන අහලා තිබ්බට use කරලා නැහැනේ. හරි. දැන් මේක use කරන තැනක් Ethernet server කියලා class එකක් හදලා ඒ class එකෙන් අපි web server කියලා object එකක් හදාගන්නවා. ඒ object එකේ methods තමයි මේ access කරලා තියෙන්නේ. මේ web server.begin කිව්වම ඒ object එක ඇතුලේ තියෙන function එකක් තමයි අපි access කරන්නේ. හරි. හැබැයි ඕගොල්ලන්ට ඒව ගැන වැඩිදුර නැති නිසා object oriented programming syllabus එක නැති නිසා ඔය අහයි කියලා හිතන්නත් අමාරුයි. හරි. කමන්නේ අපි නිකන් ඕකටත් syllabus එකේ තියෙන හැමදේම ඉගෙන ගමු. හරි. web server මේ variable එකේ නම. හරි. මේක අපිට කැමති නමක් දෙන්න පුළුවන්. අපි මෙතන වෙන මොකක් හරි දුන්නොත් මෙතනත් ekam.begin කියලා දෙන්න. ඒක හරි. හරි. equal ethernet server 80. Ethernet එක හරහා ඔන්න අපි server එකක් හදනවා port 80 එකට listen කරන් ඉන්න. හරි. ඒතර මොන port එකද listen කරන් ඉන්නේ කියලා අපි දෙන්නේ මෙන්න මෙතන. දැන් මගේ අර Apache web server එකම on කරලා තිබ්බොත් එහෙනම් සමහරලාට ඒක අවුල් වෙනවා. මොකද ඒකත් port 80 එකට listen කරන් ඉන්නවා. මේ ප්‍රශ්න වෙන්න පුළුවන් දැනට ඒවා on කරලා නැති නිසා අවුලක් නැහැ. හරි. ඒතර Ethernet server port 80 කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ඔන්න setup එකේ වෙන්න ඕන වැඩ ටික pin mode එක LED pin එක output එකක් විදිහට define කරගන්න. අපි දානවා pin mode LED pin output. හරි අපි ඒක output එකක් විදිහට define කරගත්තා. ඊට පස්සේ serial.begin 9600 කියලා කියන අර baud rate එක මේ serial එක start කරන්න අපි ඔය ගිය සතියේ පාවිච්චි කරේ. ඒක දානවා. හරි serial begin 9600 කියන එක දැම්මා. හරිද? ඔකට අපි කියන්නේ baud rate එක කියලා. ඒක හරි. ඊට පස්සේ අපි serial එකට නිකන් අපි print කරලා පෙන්නමු connecting to internet කියලා. ඒතර අපි දන්නවා මෙන්න මේ ටික දැනට run වෙනවා කියලා. හරි. serial.println මේක ඇතුළට අපි string එකක් දුන්නා මේක print කරගන්න පුළුවන්. අර serial mode එකේ print කරගන්න පුළුවන්. ඒතර අපි මෙතන දාමු connecting to internet. හරි ඊට පස්සේ අපි ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න try කරනවා DHCP හරහා ඒක සාර්ථක වුනේ නැත්නම් අපි static IP එකක් දීලා බලමු ethernet.begin mac කියලා දාමු. ඒතර mac එක දුන්නාම එයා DHCP එකකින් IP එකක් අරන් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න ඕනේ. හදිසියෙවත් ඒක හරි ගියේ නැත්නම් මේ ethernet.h කියන මගේ library එක පරණ library එකක් නම් අපිට IP එකත් එක්ක දීලා කනෙක්ට් කරගන්න try එකක් දෙමු. ඊට පස්සේ ආයෙත් සැරයක් print කරනවා connection successful කියලා. මෙතන අපි දාමු connected to internet. ඊට පස්සේ අපි IP address එක print කරලා පෙන්නමු. serial.print IP address serial.println හරි ඒ පෙළේ ඉස්සරහින් අපි IP එක print කරගමු. ඒතර අර ethernet කියන class එකේ ඒ object එකේ local IP කියලා function එකක් තියෙනවා. ඒකෙන් අපිට හම්බ වෙච්ච IP address එක මොකක්ද කියලා පෙන්නනවා.
හරි local IP. ඒතර මේ වගේ capital symbol ඒ විදිහටම type කරන්න වෙනවා ඔයගලන්ට. එහෙම නැත්නම් ඒ අදාළ variable එක නෙවෙයි access කරන්නේ. ඒතර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි local IP. ඊට පස්සේ අපි web server.begin web server එක start කරනවා. හරි web server.begin කියලා code එකේ දෙනවා. හරි දැන් ඔන්න web server එක connect මේ ආරම්භ කරලා තියෙන. එතනින් එහාට loop එකේ එන්න ඕනේ code ටිකක් බලමු. දැනට අපි මේ තාම setup එකේ සහ ඊට උඩින් එන්න ඕනේ code ටික විතරයි තාම complete කරේ. හරිද? අපි loop එක බලමු. හරි. ඉතින් loop එකේ මොනවද අපි කරන්න ඕනේ? දැන් මේ තියෙන comment එකක් මට මේක අයින් කරන්න පුළුවන් ඕන නම්. දැන් web client කෙනෙක් request එකක් එවුවොත් නේ අපි මේ කියන වැඩ ටික කරන්න ඕනේ. අර එතනින් හරිය question mark 1 කියලා තිබුණොත් නේ මේ light එක පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් light එක off කරලා තියන්න පුළුවන්. හරි. ඒ නිසා අපි ඉස්සෙල්ලාම web client කෙනෙක් හදාගන්න web client available නම්. හරිද? ඒක කරන්න මෙන්න මෙහෙම. ethernet client අර library එකේ තියෙන මේ class එකක් හරි class එකේ type එකක් අපි web client කියලා හදාගමු. අපිට ඕනේ variable name එකක් තියලා. ethernet client web client equal web server.available. ඒ කියන්නේ web server එකක් available නම් මේව කටපාඩම් කරන්න යන්න එපා. ඔයගොල්ලන්ගෙන් මේ වගේ සරල ප්‍රශ්න අහයි මේ කෝඩ් ලියන්න එනවද නැද්ද කියන එක ඔයගොල්ලන්ට කොහොමවත් ලියන්න දෙන්නේ නැහැ. මොකද ආවොත් එන්නේ MCQ නේ. පළවෙනිම සැරේ නිසා හරි. ඒ නිසා ඔයගොල්ලෝ මේව කටපාඩම් කරන්න යන්න එපා. තව ගොඩක් දේවල් තියෙනවනේ මතක තියාගන්න නේද? හරි. තව විෂයන් දෙකකුත් තියෙනවනේ. ඒ නිසා ඒව ගැන බලන්න මේවා කටපාඩම් කරන්න යන්න එපා. හරි. කෝඩ්. හරි. ඊට පස්සේ දැන් web client කෙනෙක් ඉන්නවා නම් ඒක අපි if web client කියලා දැම්මා. ඒතර web client කෙනෙක් ඉන්නවා නම් මෙයා true කියලා ගන්නවා. හරි. if web client කෙනෙක් ඉන්නවා නම් අපි කරන්නේ සංගලවරහන් දෙයක් දාගමු. දාලා ඔය ඇතුලේ කෝඩ් කරගෙන යන්න. හරි if web client කෙනෙක් ඉන්නවා නම් if එකේ මුලටම ගත්තම අපිට හොයාගන්න පුළුවන් ගානට ඉවර වෙන තැන. හරි. නැත්නම් වරහන් වහන්න අමතක වෙන්න පුළුවන්. web client කෙනෙක් ඉන්නවා නම් web client connect වෙලා ඉන්න තුරු කියලා while loop එකක් දාගන්නවා. while web client dot connected web client connect වෙලා ඉන්න තුරු මොනවද කරන්නේ? if web client dot available හරි web client ඉන්නවද කියලා ආයෙ බලනවා. ඉන්නවා නම් මෙන්න මේ වැඩේ දැන් කරනවා. හරි දැන් ඔයගොල්ලෝ බලා ගන්න logic එක implement කරන විදිය. char කියලා අපි character කියලා එකක් හදාගමු. මේ char කියන data type එක අයිති වෙන්නේ එක value එකක් විතරක් තියෙන string එකක් හදනකොට. හරි. ඒ කියන්නේ එක අකුරක් එක සංකේතයක් එක ඉලක්කමක් විතරක් තියෙන string එකක් විදිහට හදනකොට අපි char කියන data type එකකින් තමයි යන්නේ. හරි. ඒතර char character web client.read. හරි ඒතර අපි අර මේ ඒ request එකේ තියෙන characters web client ගෙන් එන දෙන ඒවා ටික අපි read කරගෙන යනවා while loop එක ඇතුළේ තියෙන. ඒතර අපි character wise character read කරගෙන යනවා. හරි ඒ read කරගන්න එක මේ char කියන එකට තමයි දාන්නේ. හරි එහෙම read කරගෙන යනකොට question mark එකක් හම්බ වුණොත් එහෙම. ඒ කියන්නේ ප්‍රශ්නාර්ථයක් හම්බ වුණොත් එහෙම ඊට පස්සේ තියෙන එක එකනම් light එක on කරන ඊට පස්සේ තියෙන එක බින්දුවන light එක off කරන ඔය වැඩේනේ අපි කරන්න යන්නේ. ඊට මම if එකක් දාගන්නවා මෙහෙම. if character equal character එක සමානයි නම් question mark හරි string එකක් විදිහට question mark එකට සමානයි නම් මොකද්ද කරන්න ඕනේ? මම ආයෙත් සංගලවරන් දෙකක් දාගන්න. හරි ඊළඟ character එකත් අපි read කරලා ගන්නවා. ඒතර ඊළඟ character එක read කරලා ගන්නේ character සමාන web client.read කියලා. දැන් අර char කියන එක එක සැරයක් හැදුවට පස්සේ ආයෙත් char කියලා දාන්න ඕනේ නැහැ. ඒ තියෙන variable එකනම ඊළඟ character එක read කරලා ගන්නවා. ඊට පස්සේ ඊළඟ character එක නම් if character equal 1 ඒ ඊළඟ character එක එකයි නම්
මොනවද කරන්න ඕනේ? අපි light එක on කරන්න ඕනේ. හරි? if character equal 1 digital right අර 8 කියන pin එකට high කියන signal එක දෙනවා light එක on කරන්න. LED pin කමා එකක් දානවා අපි high කියලා. හරි digital right LED pin high. අපි capital වලින් තියෙනවනේ high එක. එහෙම නැත්නම් ඒ කියන්නේ එක නැතුව වෙන ඕනම එකක් ගියොත් එහෙම off කරන්න දාන්නත් පුළුවන්. නැත්නම් අපිට ආයේ else if එකක් දාලා check කරන්නත් පුළුවන්. බිඳුවද කියලා. හරි else if ඊට Python වගේ elif නෙවෙයි දාන්නේ C වලදී. හරි C වලදී C++ වලදී Java වලදී කෙලින්ම අපි else if කියලාම ලියනවා. හරි character equal 0 character එක බිඳුව නම් මොකද්ද වෙන්නේ? අපිට digital write කරන්න පුළුවන්. මේක off කරන්න. හරි ඒතර LED pin කමා එකක් දානවා low කියලා. හරි මොන විදිහට light එක off කරනවා. හරිද? ඊට පස්සේ මේ ඒ වැඩේ කරාට පස්සේ අපිට web client එක කෙලින්ම එයා ඒ උප එක නවත්තලා දාන්න පුළුවන්. මොකද ඒක request එක සම්පූර්ණයෙන් අපි කීවලා වැඩේ කරලා ඉවර නිසා. හරි. ඊට පස්සේ ආයෙත් request එකක් ආවොත් තමයි ආයෙත් ඔක run වෙන්නේ. web client.stop කියන එකෙන් අපිට ඒ web client එක අතහැරලා දාන්න පුළුවන් ඒ කියන වැඩේ කරලා. හරි. ඊට ඊළඟ request එක දිහා අපිට focus කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අන්තිම එකට කලින් අර මේ ethernet.maintain කියලා එකක් දෙනවා. අර අපේ IP එක ඉවර වෙලා තිබුණොත් එහෙම IP address එකක් ආයෙ auto ගන්න DHCP එකකින්. හරි. ඉතින් මේ වගේ මේ maintain කියන function එකක් තියෙනවා ethernet.h කියන එක ඇතුලේ. ඒකේ තමයි කියලා තියෙන්නේ ඔක කොහොමද වෙන්න ඕන කියලා. ඉතින් අපි ඒක බලන්න ඕනේ අපිට මේ function එක කෙලිම use කරන්න පුළුවන්. හරි. මේව කටපාඩම් කරලා තේරුමක් නැහැ. මම හිතනවා මහාචාර්යවරු එහෙම ඕවා කටපාඩම් කරන ප්‍රශ්න අහන්න නැtei කියලා. මොකද අපිට ඕන්ලාට ඉන්ටර්නෙට් එකෙන් search කරලා මොකක්ද ethernet function එකේ තියෙන library ටික මොනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට නිකන් පෙන්නන්නම්. ethernet.h හරි කියලා සර්ච් කරොත් එම ඔයගොල්ලන්ට කෙලින්ම GitHub එකේම මේ නැත්නම් Arduino එකේ reference එකක් තියෙනවා. හරි GitHub එකේ ඒ ෆයිල් එක කෙලින්ම ඔයගොල්ලෝ download කරගෙන ඔයගොල්ලෝගේ library එකට දාගන්න පුළුවන්. හරි මේ තියෙන මේ ෆයිල් එක. ඒතර මේක C වලින් තියෙන. දැක්කද? ඒතර ඒකට client.h server.h ඔය වගේ UDP request යන ඔහොම ටිකක් add කරලා තියෙනවා. ඒක ඇතුලේ තමයි අර වෙන වෙනම functions class එකම ලියලා තියෙන්නේ. හරි මේ class ethernet UDP public UDP කියලා තියෙන්නේ. හරි ඉතින් මේවා ගැන කෙනෙක්ට ඉගෙනගෙන හොයලා බලලා ඒකෙන් වැඩේ කරන් යන්න පුළුවන්. ඕවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. අපේ මහාචාර්යවරු ෂුවර්ත් නැහැ හැබැයි. දෙයිත් දන්නෙත් නැහැ. හරි. ඔයගොල්ලෝ මේ Ethernet library කියන එකට ගියොත් එහෙම තියෙනවා මේ Ethernet class එකේ තියෙන මේ ethernet.begin කියන function එකෙන් මොකද්ද වෙන්නේ? අපි නිකන් ගිහින් බැලුවොත් මොකද්ද එකෙන් වෙන්නේ කියලා. ඒක ක්ලික් කරොත් අපිට බලන්න පුළුවන් මොකද්ද එකෙන් වෙන්නේ. හරි ethernet.begin කියලා Mac එක දුන්නොත් එහෙම Mac address එකෙන් DHCP එක කරගෙන network connect වෙන්න හදනවා. අපි Mac එක IP එකයි දුන්නොත් එහෙම අර DHCP එකක් නැත්නම් අපිට ඒ IP එක static IP එකක් විදිහට දීලා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න පුළුවන්. DNS server එකක් ඕන නම් දෙන්න පුළුවන්. gateway එක ඕන නම් දෙන්න පුළුවන්. හරි. ඔහොමම ඒක වෙනස් කරන්න පුළුවන් මොනවාද? මේ function එකේ තියෙන දේවල් මොනවාද කියලා අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒක යොදා ගන්න විදිහ උදාහරණෙකුත් මෙතන තියෙනවා. ඊට Mac එක දෙන්න ඕන විදිහත් මෙතන දාලා තියෙනවා. මේ IP එක දෙනවා නම් අපි කොහොමද දෙන්න ඕන කියලාත් උදාහරණයේ site එකේ තියෙනවා. අපිට ඕවා බලලා අපේ වැඩේ practical එක කරගන්න පුළුවන්. ඉතින් ඕවා මතක තියාගෙන කටපාඩම් කරගෙන ඉන්න ඕනි කියලා මම හිතන්නේ නැහැ. ඩෙවලොපර් කෙනෙක්වත් එහෙම කරන්නේ නැහැ. ඕන්ලාට මේ ෆන්ක්ෂන් එක මේකෙන් බලලා තමයි අපි රිෆර් කරලා කරන්නේ සාමාන්‍යයෙන්. හරි. දැන් මේ ප්‍රැක්ටිකල් ඕගොල්ලෝ සිලබස් එකේ තියෙනවා. හරි. ඒ නිසා තමයි අපි මේ ඉගෙන ගන්නෙ. මේවා සිලබස් එකේ තියෙන තැන අපි නිකන් බැලුවොත් එහෙම මේ ඕගොල්ලෝ සිලබස් එක බලලා තියෙන්නේ නේද මේ වෙනකොට? හරි. සිලබස් එකේ අපි නිකන් බැලුවොත් IoT කියන පාර්ට් එක මෙතන අපි ඉගෙන ගත්තේ microcontroller based development systems Arduino ගැන is embedded systems microcontroller based systems versus microprocessor based systems ඊට පස්සේ Arduino board එකේ තියෙන features සම්බන්ධයෙන් ඊට පස්සේ UD IDE USB connectivity මොන practicals switching LED on off sensing ambient light intensity with LDR and switching LED on and off depending on the light intensity sensing the room temperature and turning on fan hari detection of opening and closing a door using a reed switch මේ සිලබස්
මොකක්ද embedded system එක කියන්නේ? දැන් මේක තියෙනවා. මේ teacher guide එකේ ඉස්සරහට දීලා තියෙනවා. මේක known as physical computing. අපි ඒකගෙන ඉගෙන ගත්තනේ. micro control එකක් කියන්නේ මොකක්ද? හරි. physical computing. ඕක ගැන තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් guidance වලට තියෙන්නේ කොහොමද මේවා use කරන්නේ, කොහොමද මේ දේවල් කරන්නේ කියලා ළමයි එක්ක අර practicals ටික කරන්න තමයි දාලා තියෙන්නේ. මේ තියෙන ask the students group to design code and implement the following embedded systems. මම දැන් කරලා පෙන්වන්නේ ගිය සතියේ ඒ ටික කරන්න ඕනේ. හරි ඔය embedded system පැත්තනේ. එස IoT පැත්තට යනකොට 1.2 තමයි IoT. IoT වලත් බේසික් දේවල් ටික කතා කරා අපි. හරි ඊට පස්සේ ඒකෙදි කොහොමද මේ ඔය දේවල් ටික කරන්න කියලා අපිට අර ප්‍රැක්ටිකල්ස් ටිකක් කරන්න තියෙනවා. හරි provide a simple IoT application to design and implement a smart system. Example switching LED on and off over the internet. හරි ඉතින් අන්න ඒක තමයි අපි මේ දැන් කර කර ඉන්නේ. මේ ඔක්කොම ටීචර්ස් ගයිඩ් එකේ දාලා තියෙන ඒවා. හරි අමතරව මුකුත් නැහැ. මේ ඔක්කොම තියෙන ඒවා. හැබැයි මම හිතන්නේ A level paper එකේ ඔය level එකකින් අහයි කියලා. ඉතින් ප්‍රැක්ටිකල් කරනකොට අපිට අනිවාර්යෙන් මේ මට්ටමින් තමයි කරගෙන යන්න වෙන්නේ. හරිද? ඒතර ඕක තමයි අපේ කෝඩ් එක. අපි try එකක් දාලා බලමු. මේ කෝඩ් එකේ error එකක් මොකක් හරි තියෙනවද කියලා අපි ඉස්සෙල්ලා verify කරලා බලමු. type කරද්දී mistakes තියෙන්න පුළුවන් නේ. අන්න mistakes තියෙනවනේ. include කියන එකේ spellings මොකක් හරි වැරද්දක් තියෙනවද? මෙතන space එකක් මෙතන L එකයි C එකයි මාරු වෙලා නේ. Ethernet server මෙතන R එකක් missing. ඔය වගේ spelling mistakes වෙන්න පුළුවන්. LED pin was not declared in the scope. හරි මම මේක simple p දෙන්න ඇත්තේ. උඩ LED pin එක simple p නේ දාලා තියෙන්නේ. ඒ නිසා තමයි error එක ආවේ. ඉතින් ඔහොම එකින් එක errors හදන්න වෙනවා. හරි. මොන හරි errors තිබුණොත් මේ type කරපු එකේ LED pin was not declared. හරි මේකත් simple p දාන්න වෙනවා අපිට. වැරදිලා බෝඩ් එකට අප්ලෝඩ් වෙන එකේ ප්‍රෙස් උනේ web server was not declared in the scope. web server එක අපි හැදුවේ මෙතන නේ. මෙතනත් R එකක් දාලා නැහැ. මෙතන web server එක අපි දැම්මේ spelling හරියි. web server.available. spelling mistakes තමයි තියෙන්නේ. හරි character was not declared in the scope. මේ දෙකේ මොකක් හරි වෙනසක් තියෙනවද බලන්න. දෙකේ වෙනසක් නෑ නේද? character කියලා තියෙන්නේ නේ. දැන් මේකේ array එක තියෙන්නේ character was not declared in the scope. ඒ කියන්නේ සාමාන්‍ය scope එක කියලා කියන්නේ අර global ද local ද කියන එක. දැන් මේ character කියන එක මම මේ function එක ඇතුළෙම දාලා තියෙන්නේ. එතකොට මෙතනින් read කරලා ගන්න එක තමයි මෙතනින් අපි check කරලා බලන්නේ ඒක question mark එකක්ද කියන එක. හරි. එතකොට මේ නම්ම තමයි 15ක් තියෙන්න ඕනේ. මට පේන විදිහට ඒකම තමයි තියෙන්නේ.
එතන error එකක් එන්නේ ඇයි කියන එක තමයි මට ප්‍රශ්න කරලා තියෙන්නේ. char data type එකෙන් දාලා තියෙන්නේ එතන error එකක් කියන්නේ ඇයි කියලා හොයාගන්න. මේක තමයි මට තියෙන්නේ. හරි ඔයගොල්ලොත් බලන්න error එකක් කොහෙද තියෙන කියලා තියෙනවා නම් ඔයගොල්ලෝ දැක්කොත් මට එවන්න. මැසේජ් එකක් දාන්න. හරි. මේ error එකක් කියන්නේ මෙතන වෙන මොකක් හරි එක්ක semicolon නැති error එකක් තියෙනවද මෙතන තියෙනවා නේ. semicolon දාලා තියෙනවා if එක while එක ඇතුලේ. මෙතන bracket එකක් missing. නේද? if web client dot available ඒ bracket එක ඇතුලේ තමයි මේ ටික එන්න ඕනේ. දැන් හරියට මේ brackets දාලා තියෙනවද කියලා check කරගෙන යන්න වෙනවා ඉතින්. අපි දැන් ආයෙ බලමු. දැන් error එකක් කියන්නේ මේ එක bracket එකක් වහලා නැහැ කියලා. ඒත් මේ හරියට එකක් දාමු. හරි දැන් නම් කිසිම error එකක් නැතුව උන compile වුණා. හරිද? දැන් මේ compile වෙච්ච එක අපි upload කරලා බලමු. වැඩේ හරියට වෙයිද කියලා. මම කේබල් එකත් කනෙක්ට් කරලා තියන්නම්. ඔන්න දැන් බෝඩ් එකට අප්ලෝඩ් කරන්න යන්නේ. අප්ලෝඩ් කරන්න කලින් අපි අර බෝඩ් එක සිලෙක්ට් කරලා ඉන්න ඕනේ. ඒත් එක්කම කොම් පෝට් එක සිලෙක්ට් කරලා අප්ලෝඩ් එක ප්‍රෙස් කරනවා. හරි. දැන් ඔයගොල්ලන්ට කැමරා එක බලන්න පුළුවන්. ඒත් එක්කම ස්ක්‍රීන් ෂෙයා එකේ අපි බලමු මේ මට ප්‍රශ්න කර තියෙන්නේ අර කේබල් එකේ ලයිට් එක පත්තු වෙන්නේ නැති එක තමයි. මේ බෝඩ් එකේ අවුලක්ද දන්නේ නැහැ. හරිනම් දැන් සීරියල් මොනිටර් එකේ අපිට වැටලා තියෙනවා connecting to internet කියලා. හරි. හරියට internet connect වුණොත් එහෙම IP address එක ඔතන print වෙලා එළියට යන්න ඕනේ. හරි කෝඩ් එකේ නම් අවුලක් නැහැ. ෂුවර් නැත්තේ මේ Ethernet shield එකේ මොකක් හරි අවුලක් තියෙනවද කියන එක තමයි. එහෙම වුණොත් මං ගාව තව Ethernet shield එකක් තියෙනවා අපිට ඒක connect කරලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මේ connect කරලා තියෙන cable එක වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. ආයෙසරක් try කරමු. නෑ මේ බිඳුවේ ඒව ගොඩක් එන්නේ අසාර්ථක වුණාම. හරි. වැඩේ සාර්ථක නැතුව අපිට ආයෙ ඕන නම් මුලින් ඉඳන් ආයෙ run කරන්න පුළුවන් program එක. මේ reset button එක press කරලා ආයෙ මුලින් ඉඳන් run කරන්න පුළුවන්. ඒක ආයෙත් connecting to internet කියලා වැටලා තියෙනවා. හැබැයි IP එකක් ආවේ නැහැ. හරි අපි IP address එක උත් දීලා බලමු static IP එකක් විදියට මෙන්න මේ IP එක අපි දෙමු. ඒක කෝඩ් එකේ උඩින්ම අපිට IP එකක් මේ විදිහට දාගන්න වෙනවා. හරි byte IP එකක්. ඒක අපි private IP එකක් දෙමු 192යි class C private IP එකක් 168යි 0.170ක් තියමු අවුලක් නැහැ. හරි class C private එකක් නේ. නැත්නම් අපේ මගේ කම්පියුටර් එකේ තියෙන IP එකට පොඩ්ඩක් වෙනස් එකක් අපි දීලා තියෙනවා.
මගේ එකේ තියෙන 192 168යි 1.8 ඒ නිසා අපි 1.178 තියෙනවා. Mac එකත් එක්කම IP එක දෙන්න ඕනේ මේ ලයිබ්‍රරි එක වැඩ කරන විදියට. හරි. ඒතර එහෙම ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න ඕනේ හරිනම්. හරි දැන් නම් connected to internet කියලා මේ අපිට IP එක පෙන්නනවා. හරි ඒක සාර්ථක වුණාද නැද්ද කියලා හරියටම දන්නේ නැහැ. අපි කෝකටත් වෙන මේක අපේ බ්‍රවුසර් එකේ අපි දාලා බලමු ඔය IP එක. මේක දාලා question mark එකත් එක්ක එක යවුවොත් light එක පත් වෙන්න ඕනේ හරිනම්. හරි. මේ IP එකයි question mark එකත් එක්ක එක කියන එක යවුවොත් අපේ කම්පියුටර් එකට කනෙක්ට් කරලා තියෙන නිසා මේ Arduino board එක මේ request එක Arduino වලට ගියාම මේක process කරලා මේ light එක පත්තු වෙන්න ඕනේ. හරි හරියට සම්බන්ධ වෙලා තියෙනවා නම්. සහ කෝඩ් එක හරිනම්. හරි මේකට යන්න ඒ කියන්නේ මේ මොකක් හරි හරි මං හිතන්නේ මගේ Ethernet shield එකේ අවුලක් අපි ෂණිකව ඒකත් මාරු කරලා බලමු. හරි මේක 8 pin එකට මේක ground එකට එන්න ඕනේ. අපි ඒ දෙක change කරලා බලමු. මොකක්ද කරන්න පුළුවන් කියලා. හරි මේ තියෙන තව Ethernet shield එකක්. හරි මේ පරණ එක අපි දැනට ඉවත් කරලා මේ Ethernet shield එක connect කරලා බලමු වැඩේ හරියයිද කියලා. ඒකෙත් ලයිට් එක නම් පත්තු වෙන්නේ නැහැ. මේ ඔක්කොම කාලෙකින් පාවිච්චි කරපු නිසා මේ කැඩලක් දන්නෙත් නැහැ. හරි අපි ground කරන්න ඕනේ නිල් පාට කොළ පාට එක. ඊට පස්සේ 8 කියන pin එකට connect කරන්න ඕනේ මෙන්න මේ තැඹිලි පාට එක. හරි. දැන් මම ආයෙසරක් මේ Ethernet shield එක වැඩද කියලා බලමු. ආයෙසරක් restart කරමු program එක. හරි මම කියන්නම් මම මේ කේබල් එකත් මාරු කරලා බලන්න ඕනේ. එතකන් ඔයගොල්ලෝ විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන එන්න. හරි. 3:48යි දැන් වෙලාව. අපි 3:53ට පටන් ගමු. මම මේ කේබල් එකත් මාරු කරලා අපි ආයෙසරක් try කරලා බලමු. ඊට පස්සේ අන්තිම practical එක මම explain කරන්නම්. ඊට පස්සේ අපිට අද අපිට IoT ඉවර කරන්න පුළුවන් ඒක. හරි ඒ ටික explain කරලා මේකෙන් එන්න පුළුවන් ප්‍රශ්න type ටිකක් බලමු පුළුවන් වුණොත් මම මේ කේබල් එක change කරනවා. ඔයගොල්ලෝ 3:53ට ආයෙත් අපි connect වෙමු. හරි.
හරි මං කේබල් එක කනෙක්ට් කරලා try එකක් දාලා බැලුවා මේ කේබල් එක මාරු කළා කේබල් එකේ අවුලක්ද කියන එක ප්‍රශ්නේ තිබ්බේ ඒකත් නැහැ හරි කොහමද මෙතන මේ බෝඩ් දෙකේම මං හිතන්නේ මේ පෝට් එකේ මොකක් හරි අවුලක් තියෙනවා නැත්නම් මෙතන සාමාන්‍යයෙන් කම්පියුටර් එකට කනෙක්ට් කරාම මෙන්න මෙතන තියෙනවා LED ලයිට් එකක් ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ හරි අන්නේ LED ලයිට් එක ඕන් ඔෆ් වෙන්න පටන් ගන්නවා සාමාන්‍යයෙන් මේ ෂෙයා එක ඔෆ් කරත් මම හිතන්නේ ඔයගොල්ලෝ පේන්න ඕනේ දැන් හරි මෙන්න මෙතන තියෙන LED ලයිට් එකක් හරිනම් මේක කනෙක්ට් කරාම ඔය LED ලයිට් එක පත්තු වෙන එකක් වෙන්න ඕනේ මේක එහෙම වෙන්නේ නැති එක තමයි දැනට තියෙන ප්‍රශ්නේ හරි ඒත් එක මට තව දෙයක් චෙක් කරන්න පුළුවන් ඔන්න ලැප් එකේ තව පෝට් එකක් තියෙනවා අපිට ඒකට සම්බන්ධ කරලා බලන්න පුළුවන් ලැප් එකේ තියෙන අනිත් පෝට් එකට ඒකත් සම්බන්ධ කරලා තියෙන හැබැයි ඒකිනුත් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ කියන මං හිතන්නේ මගේ ඊතන ෂීල්ඩ් එකේ අවුලක් තියෙන හරි දැන් හරි දැක්කද දැන් පත්තු වෙනවා ඔයගොල්ලෝ පේන්න ඕනේ මෙන්න මෙතන ලයිට් එකක් පත්තු වෙනවා දැන් හරි ඒ කියන්නේ සමහර විට දැන් මේ ලැප් එකේ අපිට කරන්න පුළුවන් වෙයි මම පෝට් එක මාරු කරලා විතර ලැප් එකේ හරි ලැප් එකේ මගේ ලැප් එකේ ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ මම මේ කැමරාවෙන් පෙන්නන්නම් මේක මම හොස්ට් කරලා තියෙන්නේ මේ ඩොක් එකක් හරි මේ ඩොක් එක කියන්නේ මගේ අර සාමාන්‍ය තියෙන think pad එක ඒක කනෙක්ට් කරන්න ඩොක් එකක් තියෙනවා ඒකේ වෙනම තියෙනවා පෝට් එකක් ඒකට කනෙක්ට් කරන්නත් පුළුවන් ඒත් එක්කම ලැප් එකෙත් වෙනම පෝට් එකක් තියෙනවා මම කලින් ලැප් එකේ පෝට් එකට ගහලා තිබ්බ ඒක තමයි වැඩ කරේ නැත්තේ හැබැයි මේ පෝට් එක වැඩ කරා හරි ඒ නිසා මේ බලමු දැන් අපිට ප්‍රැක්ටිකල් එකක් කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා ආයෙත් සරයක් අපි මේක ස්ටාර්ට් කරමු දැන් මම ආයෙ ස්ක්‍රීන් ෂෙයා කරන්න ඕගොල්ලන්ට පේන්න ඕන නිසා ස්ක්‍රීන් එකේ වැටෙන ටික ආයෙත් බ්‍රවුසර් එකට ගිහලා දැන් මේකම දුන්නොත් අපි දැන් අපි හිමුණොත් අර අපි දීපු IP එක අවලංගු කරලා Mac එකෙන් විතරක් DHCP IP එකක් ගන්න උත්සාහ කරලා බලමු. හරි. ඊතර මම මෙතන දීපු IP කියන එක ඉවත් කරනවා. දැන් යා DHCP එකෙන් IP එකක් ගන්න try කරන්න. හැබැයි DHCP support කරන්නේ නැත්නම් මේකෙන් request කරන විදිහ මගේ router එක මෙතන මේ IP එකක් වැටෙන්නේ නැහැ. ටික වෙලාවක් තියලා බලමු. වැඩේ හරියයිද DHCP request එකකින් IP එකක් එයිද කියලා බලමු. හරි. වැඩේ සාර්ථක නැති නිසා තමයි බිඳු ටිකක් ආවේ. හරි. ඒ කියන්නේ ඒක සාර්ථක නැහැ අපිට static IP එකක්ම දෙන්න වෙනවා. මම ආයෙත් මේකේ කමෙන්ට් එක අයින් කරලා මෙතෙන්ට කමා IP කියලා දාන්නම්. බලමු සාමාන්‍යයෙන් 1.25 වගේ IP එකක් දාලා බලමු අපි.
question mark එකක් එක්ක එක කියන එක අපි යවලා බලමු දැන් වැඩ කරයිද කියලා. දැන් කොහොමත් මෙයා මේ කැරක්ටර් කියන්නේ මෙයා අපි කොහොමත් රෙස්පොන්ස් එකක් එන්න හදලා නැහැ. අපි දැනට දාලා තියෙන්නේ මේ යවන කෝඩ් එක එකෙන් ඇනලයිස් කරලා මේක පත්තු කරන්න ඔෆ් කරන්නනේ. ඒතර අපිට දැන් සිග්නල් එකක් එනවද නැද්ද කියලා හිතා ගන්න බෑ. මොකද මට අවුට්පුට් රෙස්පොන්ස් එක එන්නේ නැහැ. සහ මෙන්න මෙතන අනිත් බල්බ් එක පත්තු වෙන්නෙත් නැහැ. හරි. මේකේ බල්බ් දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. අන්න මේ බල්බ් දෙකෙන් එකක් පත්තු වෙන්නෙත් නැහැ. ඒ නිසා මට හරියටම හිතා ගන්න බෑ මේකේ කොතනද අවුල තියෙන්නේ කියලා. හැබැයි මම හිතනවා ඔයගොල්ලෝ දැන් මේ ප්‍රැක්ටිකල් එක කරන විදිය කෝඩ් එක සම්පූර්ණයෙන් පොඩි හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ කොහොමද මේකේ මොකද්ද වෙන්නේ කියන එක. එහෙම නැත්නම් මේ LED බල්බ් එක පිච්චිලක් දන්නෙත් නෑ අපි ඒකත් මාරු කරලා බලමු. හරි. විවිධ හේතු තියෙන්න පුළුවන් මේක වැඩ නොකරන්න. මේ හරි ඒත් මේක ඕන් වෙන්නේ නැහැ හරි. කියන්නේ මේකේ මොකක් හරි කනෙක්ෂන් එකේ හෝ බෝඩ් එකේ අවුලක් තියෙනවා. හරිද? ඒ නිසා තමයි මේක වැඩ කරන්නේ නැත්තේ. හරියටම කියන්න බෑ මොකක්ද අවුල තියෙන්නේ කියලා. කොහොමද මේකේ පෝට් එකේ අනිත් පැත්ත ලයිට් එක පත්තු වෙන්නේ. ඒ කියන්නේ එක පැත්තකට විතරයි data යන්නේ වගේ මට පේන්නේ. හරි. ඒ නිසා තමයි මේ අවුල ඇත්තේ කියලා මම හිතන්නේ. අපි ඊළඟ ප්‍රැක්ටිකල් බලමු. හරි. ওই විදිහට තමයි ප්‍රැක්ටිකල් එක කරන්න තියෙන්නේ. ඊළඟ ප්‍රැක්ටිකල් එකේදී ඔයිට වඩා පොඩ්ඩක් වැඩි දෙයකට තියෙන අපි රෙස්පොන්ස් එකක් එවනවා ඇත්තටම. ඒතර ඒකෙදී අපිට බලා ගන්න පුළුවන් මේකට රික්වෙස්ට් එකක් ගියාද නැද්ද කියලා. මොකද රෙස්පොන්ස් එක ආවේ නැත්නම් අපි දන්නවා රික්වෙස්ට් එකක් ගියේ නැහැ කියලා. හරි. ඊළඟ ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ මෙන්න මේක. host a web page to turn on and off a light over the internet. ඒතර ඉන්ටර්නෙට් එකක් හරහා light එක on off කරන්න web page එකක් හදනවා මේ. කියන්නේ මෙයාගෙන් response එකක් යවනවා මෙහෙම on off කියලා. අපි on කරොත් light එක on වෙන්නේ. එහෙම නැත්නම් off වෙන්නේ. හරි. අර කලින් කරපු ටික ඒ විදිහටම තියෙනවා. හැබැයි වෙනස කර තියෙන්නේ අපි HTTP response එකක් යවන එක. හරි. ඒතර අපි මේ HTML වලින් හදපු සම්පූර්ණ මේකක් යවන්න ඕනේ. හරි. ඒතර කෝඩ් එක කලින්ට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. අර කනෙක්ෂන් එක හරියට හදාගත්තා නම් කනෙක්ෂන් ස්ටේට් එක 0 නම් ආයෙත් කනෙක්ට් කරලා අර විදිහටම අර ටික කලින් වගේම යනවා. ඒ ටිකට පස්සේ මෙන්න මෙහෙම HTML response එකක් අපි යවනවා. හරි දැන් client ඉල්ලන එකට response එකක් http 1.1 200 ok කියලා මේ response එකක් අපි යවනවා content type text/html doc type html කියලා අර html version 5 එකකින් මේ head එක ඇතුලේ title එක දාලා smart light ওই විදිහට html page එක අපි යවනවා. හරි ahref කියලා link එකක් දාලා යවනවා turn on turn off කියලා button tag දෙකක් ඇතුලේ. ඒතර මේක ක්ලික් කරාම මෙන්න මේක තමයි යන්නේ. question mark switch equal 1 කියන එක. ඒක switch එක on කරනවා. එහෙම නැත්නම් switch එක off කරනවා. හරි. ඔය ටික තමයි යන්නේ. මට හිතෙන්නේ ඕගොල්ලන්ට විභාගෙට ඔච්චරන එකක් නෑ අර තාම embedded systems ගැනවත් අහලා නැති නිසා. හරි. ඒ නිසා මේ සාමාන්‍ය අදහසක් තිබුණොත් IoT වලින් ප්‍රශ්නයක් ආවොත් කරන්න පුළුවන් මට්ටමට මම හිතනවා ඕගොල්ලන්ට දැන් තේරෙන්නේ නැති කියලා. සාමාන්‍ය ප්‍රැක්ටිකල් එකක් කරන්නේ කොහොමද කියලා අර ගිය සතියේ කරපු ප්‍රැක්ටිකල්ස් අතරක ඕගොල්ලන්ත් බලාගෙන යන්න. ඊට කලින් embedded systems ගැන කරපු තියරි ටික ඕගොල්ලන්ත් බලන්න. හරි. ඒකර මේ IoT වල social and security concerns මොනවාද? මේ හැමදේම ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරාම අපිට මේ වෙන කට්ටිය ඒව ඇක්සස් කරලා අනවශ්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්. unauthorized access ඔය ෆිල්ම් වල එහෙම තියෙන නැෂ් ටික අපි එහෙම යවන්න යන්නේ හැක් කරලා. හරි. අන්න එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. privacy issues කට්ටියගේ පෞද්ගලික දත්ත ඉන්ටර්නෙට් එකේ තියෙනකොට ඒවා කවුරු හරි හැක් කරලා ගන්න පුළුවන්. ඒත් එක්කම social isolation. ඒ කියන්නේ මේ මිනිස්සු IoT තියෙනකොට මිනිස්සු හම්බ වෙන්නේ නැතුව මේ device හරහා වැඩ ඔක්කොම කරගන්න. ඒකට ගෙදරට වෙලා මිනිස්සු අතර සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැති වෙන ඉන්නවා. ඕක තමයි සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න කියලා කියන්නේ මේ IoT භාවිතා කරනකොට. හරි. මේ ප්‍රැක්ටිකල් එකත් කරන්න තිබුණා හොඳයි. දැන් ඒකත් කරාට වැඩක් වෙන එකක් නෑ. මොකද මේ ටික සෙට් වෙන්නේ නැති නිසා නිකන් මම කෝඩ් කරන්න ඕනේ නෑ. ඔයගොල්ලන්ට කෝඩ් ටික තියෙනවා මම දැන් ටියුට් එකේ දාලා. එහෙම නැත්නම් මම මේ PDF ටිකත් අද group එකට දාන්නම්. හරි. paper class එකේ group එකට දාන්න. ඒක දෙගොල්ලම ඉන්න නිසා. හරි. ඒකෙන් බලලා ඔයගොල්ලන්ට පොඩි idea එකක් ගන්න මොකද්ද වෙන්නේ කියලා අර කෝඩ් එකමයි තියෙන වෙනස කර තියෙන්නේ. කනෙක්ට් කරාට පස්සේ HTTP request එකක් මේ response එකක් විදිහට අපි මෙන්න මේක යවනවා. send response කියන function එක. හරි. ඒ send response කියන function එක
මේ void කියලා කියන්නේ මෙයා return type එකක් නැහැ. මේ ethernet client කියන්නේ parameter එක. මේ function එකේ නම send response. හරි. send response එකට අපි client එක යවනවා මෙන්න මේ HTML code එක. ඒතර send response එක කොයි හරියද යවන්නේ මෙන්න මෙතනදී. client request එකක් එවුවම හරි ඒ එවල තියෙන්නේ IP එක නම් ඊට පස්සේ එතනින් එහාට backslash n එකක් තියෙනවා නම් අපි කෙලින්ම එයාට අර response එක යවනවා. response එක යවුවට පස්සේ එයාට buttons දෙකක් එක්ක turn on turn off කියලා තියෙනවා. එයා turn on කියන එක click කරොත් අපි switch equal 1 කියන එක යවනවා. ඊට switch ඒතර switch light කියන function එකට call කරනවා. හරි. switch light කියන එකට ගියාම මේ request එක switch එක නම් light එක on කරනවා. එහෙම නැත්නම් switch equal 0 නම් light එක off කරන්න තමයි code කරලා තියෙන්නේ. හරිද? ඔන්න ඔහොම වැඩක් තමයි කරන්නේ. internet එක ඔස්සේ මේක කරන්න පුළුවන්. දැනට ප්‍රැක්ටිකලි කරනකොට මට ඇති වෙච්ච ගැටලුවක් නිසා ඔයගොල්ලන්ට ලයිට් එක on වෙන off වෙනව පේන්නේ නැහැ. හැබැයි අනිත් ඔක්කොම ටික අපි කම්ප්ලීට් කරා පළවෙනි ප්‍රැක්ටිකල් එකේ රෙස්පොන්ස් එක යවන එක මම ඒ නිසා කරන්නේ නැහැ. හරි. එහෙනම් අපි මම හිතන්නේ අදට IoT මෙතනින් නවත්තමු. ඊළඟ දවසේ IoT වලින් දැනට model papers වල අවිල තියෙන ප්‍රශ්න ටිකක් අපි කතා කරමු. ඒතර ඒ ටිකත් කතා කරාම සිලබස් එක සම්පූර්ණයෙන් ඉවර වෙනවා. හරි. ඒතර මේ පාඩමත් papers වල අහලා නැති වුණත් අපි නිකන් හරි සම්පූර්ණයෙන් වෙන්න ඕන දේවල් ටික කවර් කරලා තියෙන නිසා ඔයගොල්ලන්ට අහන ඕන ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන් වෙයි කියලා කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ පේපර් ක්ලාස් එකේ පේපර්ස් වලදීත් අපි IoT ප්‍රශ්න ටිකක් කරමු. දැන් ඉදිරි සති දෙකකට පේපර් ක්ලාස් එකේ මේ පේපර්ස් දාලා තියෙනවා. මට ගියේ සතියේ ඉරිදා මට ක්ලාස් කරන්නේ නැති නිසා මම පේපරේ දැම්මේ නැත්තේ. නැත්නම් මේ වෙනකොට දැන් පේපර්ස් තව මොඩල් පේපර්ස් දැන් අපි 25 ඉවර කරේනේ. තව පේපර්ස් දෙකක් තියෙනවා හදලා. ඒ ටික කරන්නත් ඕනේ. ඊට අමතරව ඊට පස්සේ අර MCQ 50ක පේපර් එකක් එක දවසක් කරමු. ඊට පස්සේ අර කොටසින් කොටස ස්ට්‍රක්චර්ඩ් එකයි essay වලට වෙන වෙනමත් කරමු. ටාගට් කරලා අන්තිම දවස් ටිකේ ටාගට් ප්‍රශ්න ටිකක් කරමු. හරි. තාමත් ඉතින් A level තියෙන දවසක් කන්ෆර්ම් නැති නිසා අපිට කල් තියෙනවා අපි හිමියට මේ ටික කරගෙන යන්න. හරි. එහෙනම් අපි අදට පන්ති නවත්තමු. මේ ප්‍රැක්ටිකල් එක සාර්ථක නැති වුණාට මම හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් යන්නේ නැති මොකද්ද වෙන්නේ නැත්තේ කියලා. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ආයෙ මෙතනින් යහටික් කරගෙන යන්න. මේ සතියේ පේපර් ක්ලාස් එකක් තියෙනවා. මම සිකුරාදාට පේපර් එක දානවා.